හරි පුතේ අපි එහෙනම් වැඩ පටන් ගමු. දැන් එදා එක උදාහරණයක් දුන්නා. අද ලියන්න දෙවෙනි උදාහරණය උදා 2 කියලා. උදාහරණ 2 උදා 2 ලියන්න මේ විදිහට. නියත කාර්යයක් සිදු කිරීමට ඔව් කියන්න. අනුලෝම සමානුපාතයක් කරේ කවද්දද? අනුලෝම සමානුපාත කරේ කවද්දද? කරේ දරුවෝ අනුලෝම සමානුපාත පටන් ගත්තනේ. දා මම රෙකෝඩ් එක මේ Zoom එකෙන් කරානේ ක්ලාස් එක. මම රෙකෝඩ් එකක් දැම්මා. සර්. හරි නේද? මේකේ වීඩියෝ එක බලන්න මම ගෲප් එකට දාලානේ තියුවේ. හරි. උදාහරණ 2 මේ ලියන්න මෙහෙම. දැන් දරුවෝ මේ එදා තාම වීඩියෝ එක බැලුවේ නැත්තම් මම ගෲප් එකකට දැම්ම මේකේ වීඩියෝ එක. වීඩියෝ එක බැලුවේ නැත්තම් ඒකට ඉඩ තියාගන්න මේ කොච්චර ඉඩ යයිද කියලා මටත් මතක නැහැ. මම හිතන්නේ පැටි දෙකක් වගේ යයි. හරිද? පැටි දෙකක් වගේ යයි. ඒකට ඉඩ තියලා මේ උදාහරණ 2 නියත කාර්යයක් සිදු කිරීමට යෙදවිය යුතු මිනිසුන් ගණන සහ නියත කාර්යයක් සිදු කිරීමට යෙදවිය යුතු මිනිසුන් ගණන සහ ඊට ගතවන දින ගණන යෙදවිය යුතු මිනිසුන් ගණන සහ ඊට ගතවන දින ගණන හරි. ඕන දරුවෝ දැන් බලාගන්න චුට්ටක්. පළවෙනි උදාහරණය මොකක්ද? පළවෙනි උදාහරණය මොකක්ද? ඇයි දරුවෝ එදා උදාහරණ දුන්නේ පාන් ගෙඩි ගණනයි ඒවායි මිලයි කියලා උදාහරණ එකක් දුන්නේ. දැන් මේ දෙවෙනි උදාහරණය නියත කාර්යයක් සිදු කිරීමට යෙදවිය යුතු මිනිසුන් ගණන සහ ඊට ගතවන දින ගණන. දෙවෙනි උදාහරණය. හරිද? හරි. ඔන්න මම ලියනවා මිනිසුන් ගණනයි දින ගණන මුලින් අහගෙන ඉන්න මම ලියන්න වෙලාව දෙන්න. මිනිස්සු 4 දිනකට දින 3ක් යනවා කියලා හිතමුකෝ. යම් කාර්යයක් නිම කරන්න. මිනිස්සු 4 දිනකට දින 3ක් යනවා නියත කාර්යයක්. දැන් ඔය කියලා තියෙන නියත කාර්යයක් කියලා මම නිකන් හිතන්නම් ඔය නියත කාර්ය මේ මොකක් හරි මේ කුඹුරක් හරි මොකක් හරි එකක් කුඹුරක් හාන්න කියලා ගන්න කවන්නේ. අපේ ළමයි හාන්න හරි දක්සයි. ඔන්න අපේ කට්ටිය ටික දාලා මිනිස්සු 4 දෙනෙක් දාලා දවස් 3කින් මෙන්න මේ නියත කාර්යයක්. නියත. ඒ කියන්නේ මේ කාර්ය වෙනස් වෙන්නේ නැහැ. කුඹුර නම් හාන්න තියෙන්නේ. කුඹුර මේ ටිකකින් ලොකු වෙන්නේ නැහැ. එකම කුඹුර. හරිනේ? ආනවයි කියන්නේ කාර්ය ප්‍රමාණයක්. නියත ප්‍රමාණයක්. නියත කාර්යයක්. ආනවයි කියන කොටනක්ද? අහගෙන ඉන්නකො මුලින්ම. ඊට පස්සේ ප්‍රශ්න අහන්න වැඩේ ඉවර වුණාට පස්සේ ප්‍රශ්න අහන්න. මිනිස්සු 4 දිනකට දින 3ක් යනවා මේ නියත කාර්ය ප්‍රමාණය වැඩේ කරන එක. මේ කුඹුර හාන්න මිනිස්සු 4 දිනකට දවස් 3ක් යනවා. හරි? දැන් මම මේ වැඩේට යොදවන මිනිසුන් ගාන අඩු කරොත් මොකද වෙන්නේ? වැඩේට මම දාන්නේ මිනිස්සු 3 දෙනයි. දින ගණන වැඩි. මේ වැඩ ප්‍රමාණය අනිවාර්යෙන් කරන්න ඕනේ. මිනිස්සු 4 දිනකට දවස් 3ක වැඩක් තියෙනවනේ. මිනිස්සු 4 දිනකට දවස් 3ක වැඩක් තියෙනවා. ඒතර මෙතන ගත්තොත් කාර්ය ප්‍රමාණය ඔය නියත කාර්ය ප්‍රමාණය කොච්චරයිද? 4 වරක් 3 12යි. ඒ කියන්නේ මිනිස් දින 12ක කාර්ය ප්‍රමාණයක්. අපි ඔකට කියනවා මිනිස් දින වලින්. දැන් අපි මේ ගත්තේ මිනිසුන් සහ දින වලින්. ඒ කියන්නේ මිනිස් දින. මිනිස් දින 4 වරක් 3 12ක කාර්ය ප්‍රමාණයක්. ඒතර මේ කාර්ය ප්‍රමාණය අපි දැන් දන්නවා. නියත කාර්ය ප්‍රමාණය මිනිස් දින 12යි. මිනිස් දින 12ක කාර්ය ප්‍රමාණයක් තමයි තියෙන්නේ මෙතන.
මම ඒක ගන්නම් වෙනම මෙතන කාර්ය ප්‍රමාණය කියලා. කාර්යය ප්‍රමාණය. හරිද? කාර්ය ප්‍රමාණය මිනිස් දින 12යි. මම චුට්ටක් මකන්නම්. කියන්න ඕනේ. මෙතන මිනිස් දින 12යි. ඒතර ඒකකය තමයි මිනිස් දින. මම මෙතනින් දාන්නම් ඒක. මිනිස් දින. හරි. කාර්ය ප්‍රමාණය මිනිස් දින 12ක වැඩක් තමයි තියෙන්නේ. ඔය කුඹුරේ. මම මේ හරියෙන් කුඹුර අඳින්නම්. හරිද? කුඹුරේ මොකක් හරි නියත කාර්ය ප්‍රමාණය. දැන් ඔය වැඩේ කරන්න මිනිස්සු මොකද දාන්නේ 3 දෙනයි. එතකොට ඔය මිනිස් දින 12 කාර්ය ප්‍රමාණයම මිනිස්සු 3 දෙනාගෙන් වැඩේ කරන්න ඕනයි. ඔය වැඩේම දැන් වැඩේ මිනිස්සු අඩු වුණා කියලා වැඩ ප්‍රමාණය අඩු වෙන්න බෑනේ. වැඩේම තමයි. මේ වැඩේ කොහොම හරි කරගන්න ඕනේ. මිනිස් දින 12ක වැඩක් තියෙනවා. ඒ වැඩේ කරගන්න ඕනේ. එහෙනම් මිනිස්සු 3 දෙනෙක් වෙද්දි දවස් ගාන අනිවාර්යෙන් මොකද්ද වෙන්නේ? ඔය කාර්ය ප්‍රමාණය කරන්න ගත වෙන කාලය දින ගණන මොකද්ද වෙන්න ඕනේ? මිනිස්සු ගාන අඩු වුණොත් දින ගාන මොකද්ද වෙන්නේ? ඔන්න හිතන්න ඕගොල්ලෝ. මේ වැඩක් කරගන්න මිනිස්සු 4 දෙනෙක් විදියම දවස් 3යි යන්නේ. මිනිස්සු ගාන අඩු වුණා. එහෙනම් දින ගාන මොකද්ද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. ආන්නේ දින ගාන අපිට ගන්න පුළුවන් පුතේ මෙහෙම. 4 වරක් 3 12යි. 12 3ෙන් බෙදන්න. මෙන්න මේ නියත කාර්ය ප්‍රමාණය එකමයි. 12 3ෙන් බෙදුණා දින 4යි. එහෙනම් මිනිස්සු 3 දෙනෙක් දැම්මොත් දවස් කීයද යන්නේ? 4යි. මිනිස්සු දෙන්නෙක් දැම්මොත් ඔය 12ක කාර්ය ප්‍රමාණයම තමයි. 12 දෙකෙන් බෙදුණා දින 6ක් යනවා. එක මිනිස්සෙක් දැම්මොත් ඔය 12ක කාර්ය ප්‍රමාණයම කරන්න 12 එකෙන් බෙදුවා දවස් 12ක් යනවා. එක මිනිස්සෙක්ට මේ කාර්ය ප්‍රමාණය කරන්න. ඒ කියන්නේ මේ වැඩේ කරන්න මේ නියත කාර්ය ප්‍රමාණයක් මේ කාර්ය කරන්න දවස් කීයක් යනවද? 12ක් යනවා එක මිනිස්සෙක්ට. හරි. ඕන්න මොකද උනේ? මිනිස්සු ගාන අඩු වුණා. දින ගාන වැඩි වුණා. එතකොට මේක එක රාශියක්. ඔය මිනිසුන් ගාන කියන්නේ එක රාශියක්. දින ගාන කියන්නේ තවත් රාශියක්. රාශි දෙකක්. රාශි දෙක මොකද්ද වෙලා තියෙන්නේ? එකක් අඩු වෙනකොට අනිත් එක වැඩි වුණා. ඒ කියන්නේ දෙපැත්තට ප්‍රතිවිරුද්ධව ගියේ. අනේ නිසා තමයි ප්‍රතිලෝම කියන්නේ. හරිද? දැන් අපි බලමු මේක ඇයි සමානුපාත කියන්නේ. දැන් මේක ප්‍රතිලෝම සමානුපාතනේ මම එදා කියලා දුන්නා. ඇයි අනුලෝම සමානුපාත කියන වචනේ ආවේ කියලා. දැන් මේක ප්‍රතිලෝමයි. එකක් අඩු වෙනකොට අනිත් එක වැඩි වෙනවනේ. ප්‍රතිලෝමයි. ඇයි සමානුපාත කියන්නේ? සමානුපාත නම් සමාන අනුපාත වෙන්න ඕන. හරි? මේකේ අනුපාත සමාන වෙන්න ඕන. හරි. අපි බලමු මෙහෙම. මම ගන්නම් මිනිසුන් ගණන අතර අනුපාතය. මේ පැත්තේ ගන්නවා මිනිසුන් ගණන අතර අනුපාතය. මිනිසුන් ගණන අතර අනුපාතය. මෙතන මම ගන්නවා දින ගණන අතර අනුපාතය. දින ගණන අතර අනුපාතය. හරි. ඔන්න මේ දෙක. මිනිසුන් ගණන මේ අනුපාතය මම මුලින්ම ගත්තා මේ 15ට. මේ අතර. 4ට 3යි. මිනිසුන් ගණන අතර අනුපාතය 4ට 3යි. එතකොට දින ගණන අතර අනුපාතය ගත්තොත් මෙහෙම. හරි. ඔහොම ගත්තොත් ඔන්න දැන් මේ දෙක මෙහෙම, මෙයා මෙහෙම ගන්න. එතකොට එන්නේ 3ට 4යි. මාර වැඩි. සමාන නැහැනේ. අනුපාතයෙන් සමාන නැහැ. හැබැයි ඔක මාරු කරත් වැඩේ හරියනවා. මේ දෙක මාරු කරොත් ඒ කියන්නේ මේක 4ට 3 අරන් මේක මේ පැත්තට ගත්තා වැඩේ හරියනවා. මෙන්න මේ අතර. එහෙනම් දින ගණන අතර අනුපාතය ප්‍රතිලෝම කරනවා අනිත් පැත්තට ගන්නවා. එතකොට වැඩේ හරියි. දින ගණන අතර අනුපාතය ප්‍රතිලෝමය. අනුපාතයේ ප්‍රතිලෝමය අනිත් පැත්තට. හරි. එහෙනම් මම මේක ලියන මෙහෙම. දින ගණන අතර අනුපාතයේ ප්‍රතිලෝමය. ප්‍රතිලෝමය බලන්න. ඔන්න මෙයා 4ට 3යි. 4ට 3යි. වැඩේ හරියි. 4ට 3යි. එතකොට අනිත් පැත්තත් මේව කරන්න ඕනේ නැද්ද? ඔව් ඒක තමයි මේ කියන්නේ 4ට 3 අනිත් පැත්තට කියන්නේ. ප්‍රතිලෝමය. මෙයා මේ පැත්තට ගන්නවා අනිත් එක මේ පැත්තට ගන්නවා. හරි. මෙයා බලමු. 3ට 2යි. 3ට 2යි. මෙයා මේ පැත්තට.
6ට 4යි. 6ට 4යි. සමානද බලන්න? 3ට 2යි 6ට 4යි සමානයිද? ඔව් සමානයි. තුන් වරක් 2 6යි, දෙවරක් 2 4යි. හරිද? මෙයා දෙකෙන් ගුණ කරගම 3 දෙකෙන් ගුණ කරා, දෙකක් දෙකෙන් ගුණ කරා. මේකේ නෝනේ 3 වරක් 2 6යි, දෙවරක් 2 4යි. වැඩේ හරි. ඔන්න සර් 6 4යි දෙකෙන් බෙදුවත් කමක් නැහැනේ. එහෙමත් වෙනවනේ. ඒත් වෙනවා. 6යි 4යි දෙකෙන් බෙදුවත් වෙනවා මේක. දැන් මම මෙයක් බලමු. 2ට 1යි 12ට 6යි. බලන්න සමානද බලන්න අනුපාත 2ට 1 12ට 6 සමානයිද? ඔව් සමානයි. 2ට 1යි 12ට 6 සමානයි. අරක මාරු කරනකොට හරි 6 වරක් 2 12යි 6 වරක් 1 6යි. නැත්නම් මෙයා 6ෙන් බෙදුවත් හරි. 12ට 6 2යි 6ට 6 1යි. අනුපාත සමානයි. හැබැයි ප්‍රතිලෝමය. දින ගණන අතර අනුපාතයේ ප්‍රතිලෝමය. විරුද්ධ අතර තමයි සමාන වෙන්නේ. කොහොම වුණත් සමාන අනුපාත නිසා සමානුපාත. හැබැයි සමානුපාත උනේ ප්‍රතිවිරුද්ධව. ඒ නිසා ප්‍රතිලෝම සමානුපාත. දැක්කද වචනය අපි විදිහේ? සම අනුපාත. අනුපාත මොකද වෙලා තියෙන්නේ? දින ගණන මිනිසුන් ගණන අතර අනුපාතයයි. දින ගණන අතර අනුපාතයයි සමානයි. හැබැයි සමානම දින ගණන අතර අනුපාතයේ ප්‍රතිලෝමයට නිසා මොන ලෝම සමානුපාතද? ප්‍රතිලෝම සමාන අනුපාත. ප්‍රතිලෝම සමාන අනුපාත. ඒ නිසා ප්‍රතිලෝම සමානුපාත. පැහැදිලිද? වචනේ ආපු විදියයි මම මේ පැහැදිලි කරේ. ඔන්න දින ගණන අතර අනුපාතය මේ මාරු කරද්දී මිනිසුන් ගණන අතර අනුපාතය මාරු වෙන්නේ නැද්ද? එකක් මාරු කරා නැති. මේක මෙහෙර නම් අනිත් එක අනිත් පැත්තට. හරි. එකක් මාරු. මේ අනිත් පැත්තට පුළුවන්නේ මිනිසුන් ගණන අතර අනුපාතය මාරු කළා. ඔව් මේක මාරු කරොත් මේක හරියට තියාගන්න. එකයි මාරු කරන්නේ. එක පැත්තක් මාරු කරනවා. ඒ කියන්නේ මම මේක තමයි මාරු කරේ. මෙයා මෙහෙම අරගෙන මෙයා අනිත් පැත්තට ගත්තා. එතකොට අනුපාත දෙක සමානයි. සමාන අනුපාත. සම අනුපාත. සමාන අනුපාත කියන්නේ සම අනුපාත. එකට දෙක දෙකට එකට සමානයිද? ප්‍රතිලෝම සමානුපාත. ඔන්න ඔහොමයි ඔය වචනේ. හරි. එකට දෙක එකට දෙක දෙකට එකට සමානයිද? මොකද? එකට දෙක දෙකට එකට සමානයිද? නෑ එකට දෙක දෙකට එක කොහෙද සමාන වෙන්නේ? නේද? ඔය කියන්නේ එකට දෙකයි දෙකට එකයි සමාන නේ. 4 3 4න් 4ට 3 4ට 3 ඔව් 4ට 3 4ට 3 සමානයි. 3ට 2 6ට 4ට සමානයි. 2ට 1 12ට 6ට සමානයි. සමාන වෙන්නේ අනුපාතයේ දින ගණන අතර අනුපාතයේ ප්‍රතිලෝමයට. මාරු වෙන්නේ. මාරු වෙලා තමයි සමාන වෙන්නේ. මෙයාගේ අනිත් පැත්තට සමාන වෙන්නේ. ඒකයි ප්‍රතිලෝම. මේ ප්‍රතිලෝමයි කියන්නේ. අනිත් පැත්තට තමයි සමාන වෙන්නේ. ප්‍රතිලෝම සමාන අනුපාත. ප්‍රතිලෝම සමාන අනුපාත. දෙපැත්තට ප්‍රතිලෝම තමයි විරුද්ධව තමයි සමාන වෙන්නේ. ප්‍රතිලෝම සමාන. ප්‍රතිලෝම සමීකරණ නැහැනේ. නෑ. ඕන ඔය ටික ලියා ගන්නකො. උදාහරණේ මේ ටික ලියා ගන්න ටක් ගාලා. මොනවා හරි ලියලා තියෙන දෙයක් පේන්නේ නැත්නම් කියන්න. මිනිසුන් ගණන, දින ගණන, කාර්ය ප්‍රමාණය මිනිස් දිනවලින්. ලංකාවේ ඔක අනිත් පැත්තනේ. ඔව් දෙපැත්තට යන්නේ. මෙයා අඩු වෙද්දි මෙයා වැඩි වෙනවා. ප්‍රතිලෝමයි. ලංකාවේ ඔක අනිත් පැත්තේ ඉල කිව්වා. මිනිස්සු ගාන වැඩි වෙනකොට දින ගාන අඩු වෙනවා. නෑ වැඩි වෙනවනේ. අත්තාවට සෙට්. මෙන්න මේක ලියා ගන්න. හරිද? හරිදු.
විභාගයට දරුවෝ මේවත් එනවා. මේකත් එනවා ඊළඟට මේ වට ප්‍රස්ථාරත් එනවා. මම මේ කල්පනා කරේ වට ප්‍රස්ථාර මොකද්ද කරන්න කියලා දැන්. ඔයාලට වට ප්‍රස්ථාර කරන්න දවසකුත් නැහැ. වට ප්‍රස්ථාරත් එනවා විභාගයට. බලමු මම ඒක ඉවරට විභාගයට මොකක් හරි කරන්න. වට ප්‍රස්ථාර ගානකුත් තියෙනවා. ඒක හිටින් පස්සේ විභාගේ. ඔව්. හෙටත් තියෙනවා ක්ලාස් එක. හෙටත් ඔන්ලයින් එක තියෙනවා. ඊළඟට ඔයාලා කෙලින්ම එන්නේ විභාගෙට. සිකුරාදා විභාගෙට තමයි එන්න තියෙන්නේ. ඒකට මේ පේපර් දෙකක්ද? එක පේපර් එකක්. දෙකක් පැය 5යි. ෆස්ට් එකට පැය 2යි සෙකන්ඩ් එකට පැය 3යි. පැය දෙකම. පැය 2යි ෆස්ට් එක පැය 2යි සෙකන්ඩ් එක පැය 3යි. ඉන්ටර්වල් නැහැ. හරිද ඉවරයිද? ලියන්න මෙහෙම යටින් ලියන්න මෙතනින් තරුවක් දාලා අර උඩින් මිනිසුන් අතර අනුපාතය සමානයි දින අතර ගණන අතර අනුපාතය කියලා ඉවට කමක් නැහැ. මිනිසුන් ගණන අතර අනුපාතය සමාන වෙන්නේ දින ගණන අතර අනුපාතයේ ප්‍රතිලෝමයට. මේක සමාන ලකුණක් වෙන්නේ දින දැම්මට ගණන අවුලක් අතර නැහැ. අනුපාතයේ ප්‍රතිලෝමයට. හරි. මිනිසුන් ගණන අතර අනුපාතය දින ගණන අතර අනුපාතයේ ප්‍රතිලෝමයට තමයි සමාන. සමාන ලකුණක් දැම්මට කමක් නැහැ නේද දෙක අතරට? ඕනනම් දාගත්ත සමාන. කොහොමද ඒක වෙනවා? එහෙම වෙනවා සමානයි. හරි. ලියන්න මෙහෙම තරුවක් දාලා මිනිසුන් ගණන අතර අනුපාතය මිනිසුන් ගණන අතර අනුපාතය මිනිසුන් ගණන අතර අනුපාතය දින ගණන අතර අනුපාතයේ දින ගණන අතර අනුපාතයේ ප්‍රතිලෝමයට දින ගණන අතර අනුපාතයේ ප්‍රතිලෝමයට සමාන වන බැවින් වෙනත් පාට පෑනකින් සමාන වන බැවින් දැන් ගන්න වෙන පාට පෑනක් ප්‍රතිලෝම සමානුපාතයකි. වෙනත් පාට පෑනකින් ප්‍රතිලෝම සමානුපාතයකි. හරිද? දරුවෝ හරිද? හරියට. හරි. දැන් ඊළඟට ලියන එක කොටු කරන්න බලාගෙන ලියා ගන්න. අර ඉස්සෙල්ලා අපි අනුලෝම සමානුපාත කොටු කරගත්තේ. ඒ වගේ කොටු කරන්න බලාගෙන ලියා ගන්න. මෙහිම එක් රාශියක් යම් අනුපාතයකට වැඩි වන විට එක් රාශියක් යම් අනුපාතයකට වැඩි වන විට එක් රාශියක් යම් අනුපාතයකට වැඩි වන විට රාශියක් යම් අනුපාතයකට වැඩි වන විට අනෙක් රාශිය එම අනුපාතයට අඩුවීම හෝ එක් රාශියක් යම් අනුපාතයකට අඩුවන විට අනෙක් රාශිය එම අනුපාතයට
වැඩිවීම වෙනත් පාට පෑනකින් ප්‍රතිලෝම සමානුපාත ආයි සාමාන්‍ය පෑනේ ලෙස හැඳින්වේ හරිද ඔන්න බලන්න පුතේ මේ කියලා තියෙන එක එක් රාශියක් යම් අනුපාතයකට වැඩි වන විට ඔන්න මුලින් නම් කියනවා ආයේ එක් රාශියක් යම් අනුපාතයකට වැඩි වන විට එක රාශියක් යම් අනුපාතයකට වැඩි වන විට අනෙක් රාශියේ මානුපාතයට අඩුවීම හෝ එක් රාශියක් යම් අනුපාතයකට අඩු වන විට අනෙක් රාශියේ එම අනුපාතයට වැඩිවීම ප්‍රතිලෝම සමානුපාත ලෙස හඳුන්වයි. ඔන්න ඕක තමයි ප්‍රතිලෝම සමානුපාත කියන්නේ. එකක් අඩු වෙනකොට අනිත් එක වැඩි වෙනවා. හරි? එකක් අඩු වෙනවා අනිත් එක වැඩි වෙනවා. එක්කෝ එකක් වැඩි වෙනවා අනිත් එක අඩු වෙනවා. දෙපැත්තට යන්නේ. එකක් වැඩි වෙනවා නම් අනිත් එක අඩු වෙනවා. එකක් අඩු වෙනවා නම් අනිත් එක වැඩි වෙනවා. දෙපැත්තට. හරිද? හරි ඔය අන්තිමට ලියපු එක කොටු කරගන්න. ප්‍රතිලෝම සමානුපාත ලෙස හැඳින්වේ කියලා අන්තිමට දුන්නේ. ආන්න ඒක කොටු කරගන්න. එක් රාශියක් යම් අනුපාතයකට වැඩි වෙන විට අනෙක් රාශියේ අනුපාතයකට අඩු වීම හෝ එක් රාශියක් යම් අනුපාතයකට වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. අඩු වෙනකොට වැඩි වෙනවා එහෙම නැත්නම් වැඩි වෙනකොට අඩු වෙනවා. ඔන්න කොටු කරලා තියාගන්න. හරි. දැන් පුතේ ආයෙ අහගන්න මේ දැන් අනුලෝම එකෙත් මම කරානේ විජී ආකාරය. මේකෙත් තියෙන විජී ආකාරය. හරි මෙන්න මෙහෙමයි. මම මේක මිනිසුන් ගණන ගන්නම් x කියලා. මිනිසුන් ගණනාව ගන්නම් x කියලා. දින ගණන ගන්නම් y කියලා. දැන් මේකේ නියත කාර්ය ප්‍රමාණය ආවේ කොහොමද? මේ දෙන්න ගුණ වෙලානේ. ඒ කියන්නේ x ගුණ කිරීම y තමයි කාර්ය ප්‍රමාණය දෙන්නේ. එහෙනම් මම මෙතෙන් ලියන xy. ඒ කියන්නේ x ගුණ කිරීම y කියන එක නා. ඔය කොහෙන් හරි මෙතෙන් ලියා ගන්නවද? මෙතෙන්ට දාගන්න x කියලා. මේ උදාහරණෙම මේ මිනිසුන් ගණනට දාගන්න x කියලා. දින ගණනට දාගන්න y කියලා. කාර්ය ප්‍රමාණය xy ගුණිතය. මේ දෙන ගුණිතයන්නේ 4 වරක් 3 12යි. 3 වරක් 4 12යි. 2 වරක් 6 12යි. 1 වරක් 12 12යි. නියත කාර්ය ප්‍රමාණය. හරිද? දැන් ලියන්න මෙහෙම අර කොටු කරලා ඉවරයිනේ අරක. ඊට පස්සේ ආයෙ මෙහෙම ලියන්න තරුවක් දාලා ආයෙ පහලින් ලියන්න මෙහෙම. මෙහි 12 යනු මෙහි 12 මෙන්න මේ 12 ගැන කියන්නේ. මෙහි 12 යනු සමානුපාතික නියතයයි. මෙහි 12 යනු සමානුපාතික නියතයයි. මෙහි 12 යනු සමානුපාතික නියතයයි. ඒකටමයි එය k මගින් අංකණය කෙරේ. ඒකටම එය k මගින් අංකණය කෙරේ. මෙහි 12 යනු සමානුපාතික නියතයයි. එය k මගින් අංකණය කෙරේ. එය k මගින් අංකණය කෙරේ. හරි ඕන මම දැන් මේ ටික මකලා ඔය අන්තිමට කියපු ටික පොඩ්ඩක් කියලා දෙන්නම්. දැන් පුතේ මේ දෙන්නගේ ගුණිතයන්නේ මෙයායිනේ xy ගුණිතය. කියන්නේ x වාරයක් y. xy ගුණිතය තමයි 12ක් වෙන්නේ. හරි. ඔය 12 තමයි සමානුපාතික නියතය. ඒක අංකණය කරන්නේ k වලින්. එතකොට xy වෙනුවට xy ගුණ කිරීම 12යි 12 වෙනුවට දානවා k. ඇයි 12 වෙනුවට k දැම්මේ? k සමානයි 12යි. සමානුපාතික නියතය k සමානයි 12යි. මම මෙතෙන් දෙන ගාන තමයි k කියන්නේ. ඒක තමයි සමානුපාතික නියතය. හරි. දැන් මම මේකේ y ව මෙහෙම තියාගෙන දෙපැත්තම x කින් බෙදෙනවා. y කොහොමම තියාගෙන දෙපැත්තම x කින් බෙදෙනවා. ඒ කියන්නේ මේ පැත්තත් x කින් එහා පැත්තත් මේ පැත්තත් x කින් බෙදෙනවා x කින්. හරි. xy x කින් k x කින් බෙදුවා. x ට x කැපිලා ගියා. ආවේ මොකක්ද අන්තිමට? y සමානයි k බෙදීම x කියලා. අනිතර අන්තිමට එනවා y සමානයි k බෙදීම x. මම මේක x කපලා දාලා එහෙම ගන්නම්. ඔන්න අයින් කරලා ගත්තා. ඕන්න ඔක එන්නේ අන්තිමට y සමානයි
k බෙදීම x. දැන් මෙන්න මේක තමයි දරුවෝ මේ ප්‍රතිලෝම සමානුපාතවල VG ආකාරය කියන්නේ. මෙන්න මේ වගේ මේ සමීකරණයක ආකාරයක් ආවොත් මේකට කියනවා ප්‍රතිලෝම සමානුපාතයේ VG ආකාරය. මේක තමයි ප්‍රතිලෝම සමානුපාත වල VG ප්‍රතිලෝම සමානුපාතයක VG ආකාරය. VG ආකාරය. අනුලෝම එකටත් මම කියලා දුන්නානේ මෙහෙම මේ වගේම එකක්. ඔය වගේම හක් ගත්තනේ. y සමාන x y සමාන kx කියලා. මේකෙන්නේ කොහොමද? y සමානයි k බෙදීම x කියලා. ඒකේ ආවේ y සමානයි kx. අනුලෝම වල ආවේ කොහොමද? y සමානයි kx කියලා. ප්‍රතිලෝම වල එන්නේ y සමානයි k බෙදීම x. හරි? ඒකේ මතකද දරුවෝ මේ y වැඩි වෙනකොට x උත් වැඩි වුණා. එහෙම නැත්නම් y අඩු වෙනකොට x උත් අඩු වුණා. මේකද එහෙම නෙමෙයි මේක අනිත් පැත්ත. x වැඩි වුණොත් මේ x වැඩි වුණොත් y මොකද වෙන්නේ? අඩු වෙනවා. මෙයා වැඩි වුණොත් මෙයා අඩු වෙනවා. ඕනනම් බලන්න. ඔන්න හිතන්න මම මේක ලස්සන ඊළඟට ලියන්නම්කෝ මේක ප්ලෑන් එක. k වයින් කරලා ඊළඟ පීඩිය ගමුකෝ k වයින් කරලා එතකොට ඔයගොල්ලන්ට ඔක හරියටම තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඊළඟට දැන් අර තරුවක් දාලා ලියාගත්තනේ අපි. එතනින් පස්සේ මෙන්න මේ ටික ලියාගන්න. මෙන්න මේ පහළ ටික ඔය ටික ලියාගන්න මේක ප්‍රතිලෝම සමානුපාතයේ VG ආකාරය කියලා මේක පොදු කරලා මේ ටික ලියාගන්න කොටක් දාලා. අර මේ මේ ටික කොහොම ලියාගෙන යන්නේ? සර් මේ xy සමානයි 12 ඒ ටිකක් ලියන්න ඕනද? xy සමානයි 12 xy සමානයි k. මෙතන ඉඳන් ලියාගෙන යන්න මෙතන ඉඳන්. හා හා. මොකක් කරේ කාර්ය ප්‍රමාණය සමාන වුණොත් ඒක සමානුපාතයි. මොකක් කරේ එක කාර්ය ප්‍රමාණය සමාන වුණොත් මම මේක කියලා දීලා ඉවර වෙලා අවසානයේ ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්නකො. මම මේක කියලා දීලා ඉවර වෙලා අන්තිමට ප්‍රශ්න අහන්න. මොකද මේ ඔය ලියලා තියෙනකොට පාඩමේ ගැඹුරින් විස්තර කරනවා. හරි. මේ පාඩම මේ ඒ කියන්නේ අතුලාන්තයෙන්ම විස්තර කිරීමක් තමයි මේ කරන්නේ. මෙච්චර විස්තර කරන්නේ ඔය ලියලා තියෙනකොට හැදුවා. හරි. පැහැදිලි නේ? පන්තිවල එහෙමයි කරන්නේ කෙලින්ම ගණන් ටික දුන්න හැදුවා. මම මේක මේ ඇයි මේක අනුලෝමයි ඇයි මේක ප්‍රතිලෝමයි ඇයි මේක සමානුපාත කියන්නේ ඇයි මේක මෙහෙම වෙන්නේ මේ සමීකරණ මෙහෙම එන්නේ ඇයි කියලාත් මම කියලා දෙනවා තා පොඩ්ඩක් මේ ටික රංගල් ලියාගන්න පැහැදිලි නැහැ සර් ඔය මොකක්ද තියෙන්නේ? හරි මම පැහැදිලි කරන්නම් මේක ලියාගන්නකො මේ ටික ඒක තමයි ලියාගන්න ඔය පැහැදිලි නැහැ ඔය ලියලා තියෙන වචනේ. මේ වචනේද මේ ටිකද ප්‍රතිලෝම ප්‍රතිලෝම සමානුපාතයක VG ආකාරය ප්‍රතිලෝම සමානුපාතයක VG ආකාරය මෙතන k තියෙන k සමානයි 12යි k බෙදීම x හරිද දැන් දරුවෝ මතකද මේ අර y සමානයි kx සමීකරණයේ y සමානයි kx එකේ k වයින් කරලා මම මෙහෙම ලිව්වා y සමානුපාතිකයි මේ තියෙන සමානුපාතික ලකුණ y සමානුපාතිකයි x කියලා ලිව්ව මතකද ආන්න ඒ වගේම දැන් මේකත් ලියන්න හදා ඒකත් දැන් මේක ලිව්වා වගේම මේකත් ලියන්න හදා කොහොමද මේක ලියවෙන්නේ මම උඩ ටික මකන්නම් මේකේ මේ ටික මකනවා ඒ කියන්නේ සමානුපාතයට k කියන්නේ සමානුපාතික නියතය y සමානුපාතිකයි k නෑ එතකොට 1 යට x ඕන්න ඔහොමයි ලියවෙන්නේ අන්තිමට මේක ලියාගන්න මේක යටින් මේක කොටු කරලා ඉවර වෙලා මේක යටින් තමයි මේක එන්නේ y සමානුපාතිකයි 1 යට x ඒ කොහොමද එක බෙදීම x කියලා අන්න ඒක තමයි මම කියලා දෙන්න හදන්නේ හරිද ඕන්න අහගන්න දැන් මේ තියෙන දරුවෝ එක රාශියක් මේ තියෙන අනිත් රාශිය හරි y කියන්නේ දින ගණන කියන රාශිය x කියන්නේ මිනිසුන් ගණන කියන රාශිය ඔන්න බලන්නකො වෙන වැඩේ මෙතන
1 යට 4නේ. ඔන්න බලන්න 1 යට 4. මම මෙතනට දානවා x වෙනුවට මුලින්ම 4. 1 යට 4 තියෙද්දී මෙයා සමානුපාතිකයි 3ට. ඒ කියන්නේ මෙතන 3යි එතකොට. 3 සමානුපාතිකයි 1 යට 4. දැන් මෙතන බලන්න මේ අනුපාතය දැන්. මෙයාව ඊළඟට මෙන්න මේ x කියන කෙනා අඩු වෙනවනේ. මෙන්න මෙයාව අඩු වෙනවා. x කියන කෙනා මෙතනින් මෙහෙම පහළට අඩු වෙනවනේ. එතකොට y ට මොකද්ද මේ වෙන්නේ? y ඊට අනුරූපව වැඩි වෙනවා. මෙයාව අඩු වෙනකොට මෙයා වැඩි වෙනවා. 4න් 1 සමානුපාතිකයි 3. ඒ කියන්නේ දැන් මේක ඇත්තටම ගත්තොත් මෙහෙමයි. මෙයාගේ දාන්න නැතිව ඔයගොල්ලන්ට නිකන් අධ්‍යයන වලින් මම කියලා දෙන්නම්. දැන් ඔන්න හිතන්න 1 බෙදීම 100 කියලා. 1 බෙදීම 100. අගය වෙන්නේ 0.01යි. ඒ කියන්නේ මේ අගය මම තව ටිකක් වැඩි කරොත් එහෙම මෙයා තව වැඩි කරනවා. වැඩි කර ගමන් 100 කියලා මම 1000 කරනවා. 1000 වෙච්ච ගමන් දැන් 100 1000 වෙච්ච ගමන් මෙයා වැඩි වුණා. මේ අගයට මොකද බලන්න කොහෙන්නේ? දැන් මෙයා මෙතන ඉන්නේ කියන්නේ 0.01. 100න් 1යි කියන්නේ 0.01යිනේ. 100 කියන කෙනා 1000ට ගෙනාවා. ඒ කියන්නේ වැඩි කරා. මෙතෙන් දෙද්දි මෙයාව වැඩි කරා. මෙයා වැඩි කරද්දි 0.01කට වඩා 0.01 මොකද උනේ? අඩු වුණා. මෙයාට වඩා මෙයා අඩුයි. හරි? මෙයාට වඩා මෙයා අඩුයි. ඒ කියන්නේ හරය ලොකු වෙන්න. හරය විශාල වෙන්න ලැබෙන අගය මොකද්ද වෙන්නේ? කුඩා වෙනවා. හරය වැඩි වෙන්න ලැබෙන අගය කුඩා වෙනවා. ආන්න ඒක තමයි මේ ප්‍රතිලෝමය කියන්නේ. මෙයා දැන් ඔන්න මම තව එකක් ගන්නම්කො 10න් 1 කියලා. එතකොට එන්නේ මෙතන 0.1යි. 10යි 100යි 1000යි. හරය විශාල වෙනවා. මේ ඉර යට තියෙන කෙනා වැඩි වෙනවා. ඉර යට තියෙන කෙනා වැඩි වෙනකොට මෙයා මොකද වෙන්නේ? මෙයා එන්නේ අඩු වෙනවා. මෙයා 0.1 0.01ක් වුණා. ඊට වඩා අඩු වුණා 0.01ක් වුණා. තේරුණාද? ඇයි මේක මෙහෙම ලියන්නේ කියන්නේ? මෙයාම අඩු වෙනකොට x කියන කෙනාව අඩු වෙනකොට y වැඩි වෙනවා. එහෙම නැත්නම් x කියන කෙනාව වැඩි වෙනකොට y අඩු වෙනවා. අන්න ඒක ප්‍රතිලෝමය කියන්නේ. හරිද? මෙයාව වැඩි කරගෙන ගියා. ඉර යට තියෙන කෙනා වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාව අඩු වෙනවා. ප්‍රතිලෝමය. ඕන්න ඕක තමයි VG ආකාරය. y සමානුපාතිකයි 1 යට x ට. හරිද? මේවා මේ ගණන් හදන්න ඕන වෙන්නේ නැහැ. මම මේ වැඩිදුර මේ වැඩිපුර ඕගොල්ලන්ට තේරුම් කරන්න හැදුවේ. මේ වැඩි තේරෙන්නේ නැතුව මේ බය වෙන්න එපා, ගණන් ගන්න එපා. ඕ A level කරන්න ගත්තී ඕගොල්ලන්ට තේරෙනවා. හරිද? මේ සමානුපාතිකයේ A level maths physics වලදී ඕක තේරෙන්න ගන්න. තාම ඕගොල්ලන්ට මේ සමානුපාතික කියන්නේ මොකක්ද? ඇයි මේ දැන් මේ ඇයි මේක කී අයින් කරේ? ඒක තාම ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඕව ඉන්නේ ඒකක සහ මාන කියන පාඩමක් වෙනවා ෆිසික්ස් වල භෞතික විද්‍යාව A level කරද්දී. ආන්න එතෙන්දි මේ හොඳට කියනවා. හරිද? ඔව් එතකොට දැම්මෝ නැද්ද? දැන් මේවා කියන්නේ මේවා තියෙනවා. තිබුණාට මේවයි විස්තර කිරීමක් නැහැ. නිකන් නෝට් එකකට දෙන්න විතරයි තියෙන්නේ. නෝට් එකට ඔයගොල්ලන්ට දෙන්න තියෙන්නේ. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න යන්නේ. තේරුම් ගන්න උත්සාහ කරන්න ගණන් මේ වගේ ගණන් මෙහෙම හදන්න දෙයක් නැහැ. හරි. x සමානයි k බෙදීම y කියලා සූත්‍රයක් පුළුවන්ද ප්‍රතිලෝම අනුසමානුපාතයක VG ආකාරයට? මොකද්ද x සමානයි y බෙදීම k නෑ k බෙදීම y. පුළුවන්. මේ දෙන්න මාරු කරා. ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්න මාරු කරත් කමක් නැහැ. ඒකට ගැටලුවක් නැහැ. මම එකයි දෙන්නේ. ජොයින් පිටිපෙත්තට තියන්න හරි. ඔන්න දරුවෝ මේ ප්‍රතිලෝම සමානුපාතයේ VG ආකාරයත් කරා. හරිද? අන්තිමට අරක ලියාගත්ත වෙයි. මෙයා මෙහෙම y සමානුපාතිකයි 1 යට x කියලා. ඔය තියෙන්නේ මෙයාගේ VG ආකාරය කියන්නේ VG ආකාරයේ මේ සමානුපාතික නියතයත් එක්ක. මෙයා වැඩි වුණොත් මෙයාව අඩු වෙනවා. මෙයා අඩු වුණොත් මෙයාව වැඩි වෙනවා. අරක වෙන්නේ y සමානයි y සමානුපාතිකයි x කියන්නේ මොකක්ද?
x එක වැඩි වුණොත් y එකක් වැඩි වෙනවා. මේකේ මෙයා වැඩි වුණොත් මෙයා වර්ග වෙනවා. ප්‍රතිලෝම. මේක ලියා ගන්නන්නේ y සමානුපාතික x එකයට x ආ y සමානුපාතික එකයට x කියලා ලියා ගන්න අර කලින් එකෙත් ලිව්වනේ y සම ඔව් මේක ලියා ගන්න. අන්තිමට මේක ලියා ගන්න අන්තිමට. අකුරනොත් ලියන්න මොකද අකුරේ y සමානුපාතිකයි එකයට x. එක බෙදීම x. හරි. ඔන්න දැන් තව උදාහරණයක් දෙනවා දරුවෝ උදාහරණ 3 කියලා එකක්. හරි. තව උදාහරණයක් දෙන්නම්. බලන්න මේක මේ සමානුපාතික වෙනවද නැද්ද කියලායි බලන්න. හරි. ලියන්න උදාහරණ 3 කියලා. උදා 3 සමචතුරස්‍රයක පැත්තක දිග හා එහි වර්ගඵලය. උදා 3 උදාහරණ 3 සමචතුරස්‍රයක පැත්තක දිග හා එහි වර්ගඵලය. සමචතුරස්‍රයක පැත්තක දිග හා එහි වර්ගඵලය. පැත්තක දිග හා එහි වර්ගඵලය. ආර්ය ප්‍රමාණයෙන් එතකොට ප්‍රතිලෝම සමානුපාතයකට විතරයි සර් මොකද? ආර්ය ප්‍රමාණයෙන් ප්‍රතිලෝම සමානුපාතයකට විතරයිද ඔව් කාර්ය ප්‍රමාණය ඒ කියන්නේ මිනිසුන් ගන්න දින ගණන කියන්නේ ප්‍රතිලෝමයි. ඊට පස්සේ මොකකට හරි දැන් ගබඩා කරලා තියෙන ආහාර ප්‍රමාණයක් ඒ ආහාර ප්‍රමාණය අවශ්‍ය වෙන මිනිසුන් ගන්න ඒත් මේ දින ගණනයි ආහාර ප්‍රමාණය කියන්නේ දින ගණනයි මිනිසුන් ගණනයි කියන්නේ මේ ප්‍රතිලෝම සමානුපාතය. ඒ වගේ ගණන් හදනකොට බය වෙන්න එපා. තාම මේ සමානුපාත කියන වචනේ තමයි තාම පැහැදිලි කරන්නේ. සමානුපාත කියන වචනය. හරිද? පැත්තක දිග වර්ගඵලය. සමචතුරස්‍රයක පැත්තක දිගයි වර්ගඵලයයි. මම පැත්තක දිග ගන්නම් සෙන්ටිමීටර වලින් සෙන්ටිමීටර 1යි. එතකොට දරුවෝ මේ සමචතුරස්‍රයක්නේ. සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර 1ක් නම් වර්ගඵලය වෙන්නේ 1 වරක් 1 එකේ වර්ගය. ඒ කියන්නේ 1යි. වර්ගඵලය 1යි. පැත්තක දිග සෙන්ටිමීටර 2ක් වුණොත් දෙවරක් 2 4යි. පැත්තක දිග 2ක් වුණොත් වර්ගඵලය 4යි. පැත්තක දිග 3ක් වුණොත් වර්ගඵලය 3 වරක් 3 9යි. පැත්තක දිග 4ක් වුණොත් 4 වරක් 4 16යි. හරිද? දැන් බලන්න මේ සෙන්ටිමීටර මේක ඒකකයේ සෙන්ටිමීටර මෙයා වර්ග සෙන්ටිමීටර. බලන්නකො මොකද වෙලා තියෙන්නේ? පැත්තක දිග වැඩි කරා පැත්තක දිග වැඩි වෙලා තියෙනවා. වර්ගඵලයක් මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. වැඩි වෙනකොට වැඩි වෙනකොට එක රාශියක් වැඩි වෙනකොට අනෙක් රාශියක් වැඩි වෙනවා නම් මොන ලෝමයිද? අනුලෝමයිද ප්‍රතිලෝමයිද? අනුලෝම අනුලෝම වෙනවා. අනුලෝම වෙයි. අපි දැන් බලන්න මොකක් වෙනවද කියලා? අනුලෝම සමානුපාත වෙනවද කියලා. සමානුපාත නම් අනුපාත සමාන වෙන්න ඕන. දිග අතර අනුපාතයයි වර්ගඵල අතර අනුපාතයයි සමාන වෙන්න ඕන. බලන්න දැන් මේ දිග අතර අනුපාතය මම ගන්නවා. මේ පැත්තේ දිග අතර අනුපාතය. ලියා ගන්න නැහැ නේ ඉතින් ලියා ගන්න එපා. දිග අතර අනුපාතය මම මෙයා මුලින් මෙහෙම ගන්නවා 1ට 2. මේ පැත්තේ වර්ගඵල අතර අනුපාතය. වර්ගඵල අතර අනුපාතය. 1ට 4. 1ට 4 අනිත් පැත්තට ගත්තත් වෙන්නේ නැහැ සමාන නැහැ. දිග අතර අනුපාතය වර්ගඵල අතර අනුපාතයට සමානයි නැහැ. සමාන නැහැ. ඊළඟට බලමු. 2ට 3 සමානයිද 4ට 9ට සමාන නැහැ. 2ට 3යි 4ට 9යි සමාන නැහැ. හරි. 2 2කින් වැඩි කරොත් 4යි 3 2කින් වැඩි කරොත් 6යි එන්න ඕන. නමුත් ඇවිල්ලා තියෙන 9. දැන් මෙයා 2කින් වැඩි කරොත් දෙවරක් 2 4යි. 3 වරක් 2 6යි එන්න ඕන. ඇවිල්ලා තියෙන 9. සමාන නැහැ. 3ට 4ක් බලමු. 3ට 4 සමානද 9ට 16ට? 9ට 16. 3 9ක් වෙන්නේ 3ෙන් ගුණ කරලා. 3 වරක් 3 9යි. 4 වරක් 3 එහෙනම් මෙයා එන්න ඕන. 4 වරක් 3 12ක් වෙනවද? නැහැ. 19ක් වෙලා තියෙනවා. 19 16 මොකද කියන්නේ?
අනුලෝම වුණාට සමානුපාතයිද? නෑ. එහෙනම් මෙයා සමානුපාතයක් නෙමෙයි. එහෙනම් මෙයා සමානුපාත නොවේ. සමානුපාත සමාන අනුපාත නොවේ. ඒ කියන්නේ සමානුපාත නෙවෙයි. මෙයා සමානුපාතයක් නෙවෙයි. හරි? දැන් ළමයි හිතන්නේ මෙන්න මෙහෙමයි. ඇත්තක දිග වැඩි වෙනෝනේ. එතකොට වර්ගඵලයක් වැඩි වෙනෝනේ. එහෙනම් අනුලෝම සමානුපාතයි කියලා ලියනවා. වැරදි. අනුලෝම සමානුපාත වෙන්නේ නැහැ. අනුලෝම වුණාට සමානුපාත නැහැ. සමානානුපාත නේ. තේරුණාද? ඔන්න ඕක පොයින්ට් එක තේරුම් ගන්න ඕන නිසා මම මේ ඔක්කොම කියලා දුන්නේ. අර මුලින් ඉඳන් උදාහරණ 1 2 3 කියලා දුන්නේ සමාන අනුපාත පැහැදිලි කරන්න. සමාන අනුපාත. සමාන අනුපාත නම් අනුපාත සමාන වෙන්න ඕනේ. සමානුපාත නැත්තම් සමාන අනුපාත නෙවෙයි. දැක්කද? වචනේම තියෙනවා ඒක. සමාන අනුපාත. සමානුපාත. හරිද? දැන් ඕගොල්ලන්ට මේ අනුලෝම සමානුපාතයක්ද ප්‍රතිලෝම සමානුපාතයක්ද සමානුපාතයක් නෙවෙයිද කියලා අඳුර ගන්න පුළුවන්. හරි. සමානුපාතයක් වෙන්න නම් අනුපාත සමාන වෙන්න ඕනේ. ඔන්න මම තව එකක් කියනවා. වෘතයක අරයයි වර්ගඵලයයි ගත්තොත් අනුලෝම සමානුපාතද ප්‍රතිලෝම සමානුපාතද සමානුපාතයක් නෙවෙයිද? හොඳට කල්පනා කරලා කියන්න. අදල කියන්නේ එයා ඒකේ වර්ගඵලයයි ගත්තොත්. වෘතයක අරයයි මෙයාගේ වර්ගඵලයයි ගත්තොත් අනුලෝම සමානුපාතයිද ප්‍රතිලෝම සමානුපාතයිද නැත්නම් සමානුපාතයක් නෙවෙයිද? සෝක අපිට මේ එකේ ඉඳන් පටන් ගන්න ඕනේ නෑනේ. මැද හරියෙන් පටන් ගන්න පුළුවන්. නිකන් හිතලා කියන්නේ. ඒකත් මේ වගේනේ. අරය 7ක් වුණොත් වර්ගඵලය 5r වර්ගනේ. ඒ කියන්නේ මෙයා අනුලෝම වෙන්නේ ඒ කියන්නේ මෙයා 7 වර්ගයටනේ. 154නේ. වර්ගයට මෙයාගේ වර්ගය. මෙයාගේ r ගේ වර්ගයට තමයි මේ අනුලෝම වෙන්නේ. r එයාගේ වර්ගය. ඒ වැඩි වුණාට මම මෙහෙම ලිව්වේ මෙහෙම නේ. මෙයා අරය එයාගේ වර්ගය. හොඳයි. ඒ කියන්නේ එකම අනුපාතය නෙමෙයි. මේක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. වැඩි වුණාට අරය වැඩි වෙද්දී වර්ගඵලය වැඩි වුණාට සමාන අනුපාතද? සමාන අනුපාතද? සමාන අනුපාත වෙන්නේ. සමාන අනුපාත වෙන්නේ නැහැ. හරි? අරය වැඩි වෙද්දී වර්ගඵලය වැඩි වෙනවා. නම් බලන්න. අරය 7ක් අරන් බලන්න. ඒතකොට වර්ගඵලය කොච්චරද? අරය 14ක් අරන් බලන්න. ඒතකොට කොච්චරද වර්ගඵලය? අරය ඊළඟ 21ක් අරන් බලන්න කොච්චරද වර්ගඵලය? අනුපාත සමාන පිළිවෙලටම වෙන්න ඕනේ නෑනේ. පිළිවෙලටම වෙන්න ඕනේ නෑනේ. 7න් පස්සේ 8 එමු ඕනේ නෑනේ. මොන්නේ නැහැ ඉතින් පුළුවන් ඒව ගන්න. මේ නිකම් මේ කිව්වේ. හරිද? එහෙම චෙක් කරලා බලන්න. වෘත්තයක අරයයි එයාගේ වර්ගඵලයයි. වර්ගඵලය කියලා ගත්තොත් ඒවා සමානුපාත නෙවෙයි. සමාන අනුපාත වෙන්නේ නැහැ. අනුපාත වෙන සමාන අනුපාත නෙමෙයි. ඒ නිසා සමානුපාත නොවේ. වෘත්තයක අරය වර්ගඵලය සමානුපාත නෙමෙයි. සමදර්ශක පැත්තක දිග වර්ගඵලය සමානුපාත නෙවෙයි. හැබැයි මෙහෙම ගත්තොත් මෙන්න මේක අහගන්නවා. මේ ඍජු කෝණාශ්‍රයට තියෙන්නේ නියත වර්ගඵලයක්. ඒ කියන්නේ වර්ගඵලය හරියට නිකන් 24යි වර්ග දෙන්නේ. මේක වෙනස් වෙන්නේ නැහැ. මේ වර්ගඵලය නියතයි. හැබැයි දිගයි පළලයි වෙනස් වෙනවා. දිග පළල වෙනස් වෙනවා. 24 නියතව තියෙද්දි දිග පළල වෙනස් වෙනවා. එතන ඔන්න බලන්න මම දිග පළල කියන රාශීන් දෙක මම මෙතන ලියන්නම් වර්ගඵලය 24ක් වෙන විදිහට. දිග සෙන්ටිමීටර් 24ක් වුණොත් පළල 1යි. 24ක් 1 24යි. වැඩි හරි. දිග 12ක් වුණොත් පළල 2යි. 12 2 24යි. දිග 8ක් වුණොත් පළල 3යි. 8 වරක් 3 24යි. හරි. දිග 6ක් වුණොත් පළල 4යි. 6 වරක් 4 24යි. දිගයි පළලයි ගැන මොකද කියන්නේ? මේක නිකන් කවුරු වගේද? x ගුණ කිරීම y
සමානයි k xy සමානයි k xy සමානයි k කියන්නේ y සමානයි k බෙදීම x වගේ y සමානයි k බෙදීම x කියන්නේ මොන ලෝමයිද පටිලෝ ප්‍රතිලෝම එහෙනම් නියත වර්ගඵලයක් සහිත ඍජුකෝණාශ්‍රයක දිග හා පළල කියන ප්‍රතිලෝම සමානුපාතයක් දැක්කනේ පළල වැඩි වෙද්දී දිග මොකක්ද උනේ දිග අඩු වුණා පළල වැඩි වුණා දිග අඩු වුණා අනිත් එක බලන්න ඕන නම් දිග අතර අනුපාත 24ට 12 24ට 12 දෙකට එක සමානයි 24ට 12 දෙකට එකට සමානයි සමානයි 12ට 8 3ට 2කට සමානයිනේ සමානයි සමාන අනුපාත තේරුණාද ඔච්චර දේවල් බලන්න ඕනේ නැහැ මෙහෙම මේකක් ලිව්වම එයා xy සමානයි k ආකාරය නම් xy x ගුණ කිරීම y සමානයි k ආකාර නම් එයා අනිවාර්යෙන් පුතේ ප්‍රතිලෝම සමානුපාතය හරිද xy සමානයි k ආකාර නම් ප්‍රතිලෝම සමානුපාතය හරි දැන් ඔයගොල්ලෝ මෙන්න මේ උදාහරණය ලියාගෙන මෙන්න මේක නෙමෙයි ඕකේ කාර්ය ප්‍රමාණයක් කියන්න පුළුවන් කාර්ය ප්‍රමාණයක් නියත කාර්ය ප්‍රමාණයක් ඍජුකෝණාශ්‍රයද ඍජුකෝණාශ්‍රයද නියත වර්ගඵලයක් නියතයි වර්ගඵලය නියතයි හරි මේ ටික ලියා ගන්නකො ටක් ගාලා මේ ටික ටක් ගාලා ලියා ගන්න ඒකට ඔතනින් නියත වර්ගඵලය කියලා මේ එකක් දැම්මොත් xy කියලා එකක් දැම්මොත් ඒකට මොකක්ද ඒකට එන්නේ මොනවද මේකට ගන්න බෑ එහෙම ගුණකල්ද? xy කියලා දාලා ගන්න බෑ එහෙම ගන්න දෙයක් ගන්න බෑ මොකද මේ සමානුපාත නෙවෙයි ඉක්මනට ලියා ගන්න මොකක් කර ඒක කාර්ය ප්‍රමාණය සමාන වුණොත් ඒක සමානුපාතයිද මේ ටික ලියාගෙන ඉවර වෙලා ඉක්මනට ලියා ගන්න මේ ටික පැත්තක දිගයි වර්ගඵලය දිග අතර අනුපාතය වර්ගඵල අතර අනුපාතය සර් අතර 9ට 16 9ට 16 නේ සරි හරි ඔන්න වැඩි කරලා බලනකොට 3 වරක් 3 9යි 4 වරක් 3 12යි එනවා ඇවිල්ලා තියෙන 16 දැන් ඕකත් ප්‍රතිලෝම සමානුපාතයක් නේ එතකොට ඕකට එන්න බැරිද මේ කාර්ය ප්‍රමාණය මේක කොහෙද ප්‍රතිලෝම මේක සමානුපාතයක් නෙවෙයි මේක සමානුපාත නම් සමාන වෙන්න බෑ අසමානයි සමානුපාතයක් නෙවෙයි ලියන්න මෙහෙම තරුවක් දාලා ඕහෝ චුට්ටයි සමචතුරස්‍රයක පැත්තක දිග අතර අනුපාතය 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 එහි වර්ගඵලය අතර අනුපාතයට එහි වර්ගඵලය අතර අනුපාතයට එහි වර්ගඵලය අතර අනුපාතයට එහි වර්ගඵලය අතර අනුපාතයට සමාන නොවන බැවින් සමාන නොවන බැවින් සමාන නොවන බැවින් සමාන නොවන බැවින් වෙනත් පාට පැනකින් ගන්න දැන් මෙහෙම සමානුපාතයක් නොවේ සමානුපාතයක් නොවේ සමානුපාතයක් නෙවෙයි සමාන අනුපාත නෙමෙයි සමානුපාතයක් නෙවෙයි අනුලෝම සමානුපාතයක් නොවේ කියලා කියන්න බෑනේ අනුලෝමද ප්‍රතිලෝමද කියන්න නම් සමානුපාත වෙන්න ඕනේ සමානුපාත වුණොත් තමයි කියන්න පුළුවන් අනුලෝමද ප්‍රතිලෝමද කියලා. සමානුපාතයක් නෙමෙයි. අනුපාත සමාන නැහැ. ඒ කියන්නේ මේක අනුලෝම වෙනවා. අනුලෝම වෙනවා කියන්නේ මොකද්ද? එක් රාශියක් වැඩි වෙනකොට අපිට වැඩි වෙනවා. එකක් වැඩි වෙනකොට අනිත් එකත් වැඩි වෙනවා නම් අනුලෝමයි. අනුලෝම සමානුපාත නෙවෙයි. අනුලෝම වුණාට සමානුපාත නැහැ.
අනුලෝම වෙනවා. අනුලෝම වෙනවා කියන්නේ මොකද්ද? එකක් වැඩි වෙනකොට අනිත් එකත් වැඩි වෙනවා. හරි. නමුත් සමාන අනුපාත නැහැ. සමානුපාත නෙවෙයි. දැන් ඕකට කවුරු හරි කිව්වොත් ඕක අනුලෝම සමානුපාතය කියලා ඒක වැරදි. වැරදි. අනුලෝමයි. ඔය හරි කිව්වොත් මේක අනුලෝම සමානුපාතයක් කියලා වැරදි. එයාලා තේරුම් ගන්න කොහමද? එයාලා හිතන්නේ අනුලෝම දැන් ඔය තේරුම් දුන්නේ නැතිනොත් කට්ටිය හිතන්නේ මේකේ පැත්තක දිග වැඩි වෙනකොට වර්ගඵලයක් වැඩි වෙනවනේ. එහෙනම් එක රාශියක් වැඩි වෙනවා අනිත් එකත් වැඩි වෙනවා. එහෙනම් අනුලෝම සමානුපාත නෙයි කියලා කට්ටිය හිතලා හරියක් දානවා. ඉරක් ගහනවා. දැන් මම දෙනවා සමිත දර්ශක පැත්තක දිග හායි වර්ගඵලය. මේ අනුලෝම සමානුපාතයක් වේද? කට්ටිය හිතන්නේ ළමයි හිතන්නේ මෙහෙමයි. දිග වැඩි කරනකොට වර්ගඵලයක් වැඩි වෙනවා. වැඩි වෙනවා නම් වැඩි වෙනවනේ. එතකොට අනුලෝම සමානුපාතය කියලා යාලා හරි දානවා. නමුත් අනුලෝම සමානුපාත නෙවෙයි. වැරදි. ඒක සමානුපාතයකුත් වෙන්නේ නැහැ. සමාන අනුපාත නැහැ. තේරුණාද? අනුලෝමයි හැබැයි සමානුපාත නැහැ. නෑ අන්න හරි. අනුලෝමයි කියන්නේ වැඩි වෙනවා. එකක් වැඩි වෙනවා අනිත් එකක් වැඩි වෙනවා. නමුත් සමාන අනුපාත නැහැ. සමානුපාත නැහැ. හරි. සමානුපාතයක් නොවේ. ඕන්න දරුවෝ තියරි ටික ඉවරයි. ඔච්චරයි තියරි තියෙන්නේ. හරිද? දැන් ලියන්න මෙහෙම උපමාත්‍රකාවක් ගානක්ද? මෙහෙම ලියන්න. ප්‍රතිලෝම සමානුපාත සඳහා උදාහරණ කියලා ගන්න. ප්‍රතිලෝම සමානුපාත සඳහා උදාහරණ තුන ඉවරයි. අරගෙන මුල් උදාහරණ සමානුපාත සම්බන්ධයෙන් තිබිච්ච උදාහරණ තුන ඉවරයි. දැන් උපමාත්‍රකාවක් ලියන්න. ප්‍රතිලෝම සමානුපාත සඳහා උදාහරණ. ප්‍රතිලෝම සමානුපාත සඳහා උදාහරණ. ප්‍රතිලෝම සමානුපාත සඳහා උදාහරණ මොනවද? හරි ඔන්න මම කියනවා ඔයගොල්ලෝ මට කියන්න මේක මොන ලෝමයිද කියලා. එතකොට ඔතනම කොහොම ලියා ගන්න පුළුවන්. ප්‍රතිලෝමයක් නම් ඔතනම ලියන්න ප්‍රතිලෝම සමානුපාතය කියලා. ඒ කියන්නේ මේ ඔය ඔතෙන්ට ලියන්න උදාහරණේ මුලින්ම අහගන්න මම මේ කියන ඒවා. ඔන්න පුතේ අහගන්න. කඳවුරක සිටින බටයින් ගණන හා ඔවුන් සඳහා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය. කඳවුරක සිටින බටයින් ගණන හා ඔවුන් සඳහා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය ගැන හිතන්න. ලියා ගන්නවද? නෑ නෑ ලියා ගන්න නෙමෙයි පොඩ්ඩක් අහගන්න. දැන් උදාහරණ ලියන්න ඕනේ. ලියන්න කලින් ඕක මොන ලෝමයිද? එකක් හොයාගන්න. මේක හොයාගන්න එපා. මේක අනුලෝම සමානුපාතද? නැත්තම් ප්‍රතිලෝම සමානුපාතද? නැත්තම් සමානුපාතයක් නෙවෙයිද කියලා හොයන්න එපා. සමානුපාත නොවේද කියලා බලන්න ඕන. හරි. කඳවුරක සිටින බටයින් ගණන. දැන් ඕගොල්ලෝගේ මේ ඔය අච්චුපොතේ තියෙනවා තමයි මම මේ කියන්නේ. ඔයාලගේ අච්චුපොත ළඟ තියෙන ටක් ගාලා පෙරලා ගන්න මේ 115 වෙනි පිටුව 11ක අභ්‍යාසය. 115 වෙනි පිටුව 10ක අභ්‍යාසය. හරි. පෙරලාගෙන ඒකේ තියෙනවනේ මේ 10ක අභ්‍යාසයේ රෝම ඉලක්කම් 1 මේක ලියන්න තියෙන සමානුපාතයක් නොවේ අනුලෝම සමානුපාතයක ප්‍රතිලෝම සමානුපාතයක. ඔතනින් අපි ප්‍රතිලෝම සමානුපාත ටික තෝරලා ගමු. කඳවුරක සිටින බටයින් ගණන හා ඔවුන් සඳහා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය. බටයින් ගණනයි මොන මං දෙපැත්තට ගන්නම්. බටයින් ගණන ඔවුන් සඳහා ගබඩා කරලා තියෙන ආහාර ප්‍රමාණය. ආහාර ප්‍රමාණය. හිතන බටයින් ඉන්නේ 5 දෙනයි. 5 දෙනාට කඳුරක සිටින බටයින් ගණන ඔවුන් සඳහා ගබඩා කරලා තියෙන ආහාර ප්‍රමාණය. හරි. බටයින් 5 දෙනයි ඔවුන්ට ආහාර තියෙන දරුවෝ මේ දවස් 10කට ප්‍රමාණවත් දවස් නෙමෙයි ආහාර ප්‍රමාණය 5ක් කියලා ගමු. බටයින් මොනවද? 5යි ආහාරත් 5ක් තියෙනවා. ආහාර 5යි කියන්නේ මේ. ඒ කියන්නේ ආහාර කෑම ප්‍රමාණයත් 5යි. කෑම පැකට් කියලා ගමු. ආහාර ප්‍රමාණය කෑම පැකට්. හරි. දැන් බටයින් ගාන වැඩි වුණොත් ඔවුන්ට අවශ්‍ය වන ආහාර ප්‍රමාණයත් මොකද වෙන්න ඕනේ? වැඩි වෙනවා. වැඩි වෙන්න ඕනේ.
එහෙනම් ඒකත් 6ක් වෙනවා. බටහින් ගාන 7ක් වුණොත් ආහාර ප්‍රමාණයත් මොකක්ද වෙන්න ඕනි? 7ක් වෙනවා. බටහින් ගාන 8ක් වුණොත් ආහාර ප්‍රමාණය 8ක් වෙනවා. හරි. එතකොට කඳවුරක කඳවුරක සිටින මේ බටහින් ගානයි එයාලට තියෙන ආහාර ප්‍රමාණය. ආහාර ප්‍රමාණය හරි. එහෙනම් මොන ලෝමයිද? මෙයා වැඩි වෙනකොට මෙයත් වැඩි වෙනවා. ඒ වගේම සමානානුපාත 5ට 6 5ට 6 6ට 7 6ට 7 4ට එහෙනම් මේ මුල් ලෝම සමානුපාතයක්ද? අනුලෝම සමානුපාතය. එහෙනම් පළවෙනි එක අනුලෝම සමානුපාතයි. ලියාගන්න. එහෙම දුන්නොත් හරි. ඒක හරි. ඔන්න ඒක ඉවරයි. පොතේ ලියාගන්න. නෑ ලියා ගන්න එපා. ඒ මම දීලා තියෙන දරුවෝ ප්‍රතිලෝම සමානුපාත සඳහා උදාහරණ. මේක අනුලෝමයක්. මේක ලියලා හරියන්නේ නෑනේ. මේක අනුලෝමයක්. හරිද? මේක මෙන්න මේ විදිහට මම වෙනස් කරනවා. කඳවුරක සිටින බටහින් ගණනයි ඔවුන් සඳහා ගබඩා කරලා තියෙන ආහාර ප්‍රමාණය ප්‍රමාණවත් වන දින ගණනයි. ඔවුන් සඳහා ගබඩා කරලා තියෙන ආහාර ප්‍රමාණය ප්‍රමාණවත් වන දින ගණන. කඳවුරක සිටින බටහින් ගණනයි ඔවුන් සඳහා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය ප්‍රමාණවත් වන දින ගණන. ඔන්න හිතන්න කෑම තියෙන මේ ගබඩාවේ කෑම 100ක් තියෙනවා කියලා හිතමුකෝ. කෑම 100ක් තියෙනවා. බටයෝ හමුදා බටයෝ ඉන්න 10 දෙනෙක්. එතකොට ඔය කෑම 100 බටයින් 10 දෙනාට දවස් කීයකට ප්‍රමාණවත් වෙනවද? කෑම 100ක් තියෙනවා. 10කට. 10යි. දැන් බටයින් ගාන 20ක් වුණා. 10. බටයින් ගාන වැඩි වුණා. ඔය කෑම 100 100යි තියෙන්නේ. ප්‍රමාණවත් වෙන දින ගණන මොකද්ද වෙන්නේ? කෑම 100 බටයින් 20ක් වුණා. 100 20 බෙදන්න. 100 20 බෙදන්න 5යි. 5යි. දවස් ගාන අඩු වුණා. බටයින් ගාන 50ක් වුණා. 150න් බෙදුවා. 2. බටයින් ගාන වැඩි වෙනකොට දින ගණන මොකක්ද? දින ගණන අඩු වුණා. දැක්කනේ? ඒ වගේ අනුපාතය 10ට 20 5ට 10 සමානයි. 20ට 50 2ට 5 සමානයි. මේ මොන ලෝම එකක්ද? මේ මොකද්ද මේක? ප්‍රතිලෝම. ප්‍රතිලෝම. ඔන්න එහෙනම් කඳවුරක ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය කඳවුරක සිටින බටයින් ගණන හා ඔවුන් සඳහා ගබඩා කරලා තියෙන ආහාර ප්‍රමාණය ප්‍රමාණවත් වන දින ගණන කියන එක මොන ලෝම සමානුපාතයක්ද? ප්‍රතිලෝම සමානුපාතය. අපි ඒක ලියාගමු. ප්‍රතිලෝම සමානුපාත සඳහා උදාහරණ වලට අංක 1 කියලා දාලා ලියන්න මෙහෙම. අංක 1 කඳවුරක සිටින බටයින් ගණන හා 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 ඔවුන් සඳහා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය ඔවුන් සඳහා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය ඔවුන් සඳහා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය ප්‍රමාණවත් වන දින ගණන ඔවුන් සඳහා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය ප්‍රමාණවත් වන දින ගණන ප්‍රමාණවත් වන දින ගණන ඔවුන් සඳහා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය ප්‍රමාණවත් වන දින ගණන. ඔන්න එකක් ප්‍රතිලෝම සමානුපාතය. හරිද? ඊළඟට තව එකක් මම ගන්නම්. හරිද? ලියලා ඉවරයිද ඒක? ඔව්. හරි. ඔන්න ඊළඟ එක අහගන්න. වෘත්තයක අරය හා වර්ගඵලය. දැන් දන්නවා.
වෘත්තයක වර්ගඵලය. අරය වැඩි වෙනකොට වර්ගඵලය වැඩි වෙනවා තමයි. අරය 7ක් වෙද්දි වර්ගඵලය අරය 7ක් වෙද්දි එන වර්ගඵලයට වඩා අරය 17ක් එන වර්ගඵලය වැඩි වෙනවා. හරි? අරය වැඩි වෙනකොට වර්ගඵලය වැඩි වෙනවා. එහෙමයි කියලා අනුලෝම සමානුපාතයිද? නෑ අරය හා වර්ගඵලය අරයයි වර්ගඵලයයි අරය වැඩි වෙද්දී වර්ගඵලය වැඩි වෙනවා තමයි. නමුත් සමාන අනුපාතද? අනුපාත සමාන වුණාද? අර අපි බැලුවේ සමචතුරස්‍රයේ වර්ගඵලය. නෑ නෑ. පැත්තක දිගයි වර්ගඵලයයි සමාන අනුපාතුන් නෑනේ. එහෙනම් ඒක සමානුපාතයක් නෙවෙයි. වෘත්තයක අරය හා වර්ගඵලය කියන්නේ සමානුපාතයක් නෙවෙයි. හරි. ඊළඟට නියත ඒකාකාර වේගයෙන් වාහනයක් ගමන් කරන දුර හා ඊට ගතවන කාලය. බලමු. නියත ඒකාකාර වේගයෙන් වාහනයක් ගමන් කරන දුරයි. දුර හා ඊට ගතවන කාලය. ඔන්න රාශි දෙක දුරයි කාලයයි. එතකොට නියත ඒකාකාර වේගය. වේගය නියතයි. මේ වෙලාවේදී වේගය නියත වෙනවා. වේගය නියතයි. හරි. ඔන්න හිතන්න. එකම වේගයෙන් යන්නේ හොඳ. එතකොට වේගය සමානයි දුර බෙදීම කාලය කියලා ඔයගොල්ලෝ දන්න ඕනේ මේ සූත්‍රය. වේගය සමාන දුර බෙදීම කාලය සූත්‍රය දන්නවද? ඔව් දන්නෝ. දන්නවා. මේකේ කවුරු නියතයිද? දුර මේක. වේගය නියතයිනේ. ඒ කොහොම නියතද? ඇයි මේක කියලා තියෙන්නේ? නියත ඒකාකාර වේගයෙන් වාහනයක් ගමන් කරන දුර හා ඊට ගතවන කාලය. නියත ඒකාකාර වේගයෙන්. වේගය නියතයි. වේගය වෙනස් කරන්නේ නැහැ. වේගය නියතයි. වේගය නියතව තියාගෙන යම් දුරක් යන්න. හරි? හිතන්න දුර ඔන්න මේ වගේ දුරක්. මීටර 100ක දුරක්. නැත්නම් කිලෝමීටර් 100ක දුරක් කියලා කිලෝමීටර වැඩ. අපමණ මීටර 100ක දුරක්. යන්න ගත වෙන්නේ අපි හිතමු තප්පර 5ක් කියලා. තප්පර 5යි. දුර 100ක් වෙද්දී මීටර 100ක් වෙද්දී ඊට ගත වෙන්නේ කාලය තප්පර 5යි. දැන් ඔන්න දුර අඩු වෙනවා. දුර 50ක් වුණා. හැබැයි වේගය නියතයි. වේගය වෙනස් වෙන්න බෑ. වේගය වෙනස් වෙන්න බැරි නම් ඊට ගත වන කාලය කීය දෙන්න ඕනේ? 10නේ. කොහොමද ගන්නෙ? ඉවරප්පා 500 500 500 බෙදෙන්න. මෙයා කාලය 100 5න් බෙදුනම එන්න ඕන වේගය 20නේ. මේක එන්න ඕනේ. ඒතර වේගය කියන්නේ දුර බෙදීම කාලය මේකනේ. හරි? මේ වේගෙන්ම යන්න දැන් 100 බෙදීම 5 කියන්නේ 20යි. ඔන්න මෙතන මම මේක ගත්තා 100 බෙදීම 5 සමානයි 20යි. ඒ කියන්නේ වේගය 20ම තියාගෙන මීටර 50ක් යන්න ගතවන කාලය හොයන්න ඕනේ. ඊය දෙන්නේ ඔව්. මෙතනින්ම ගන්නත් තිබුණා මේක මුල්වමයි කියලා මම මෙතනින් ඊළඟ කියන්න. ඔන්න වේගය 20යිනේ. වේගය 20 තියාගත්තා. දුර 50යි. ඊට ගතවන කාලය තමයි ඕන. එතකොට කාලය එනවා. කාලය මේ පැත්තට දැම්මා 20 මේ පැත්තට දැම්මා. 50 බෙදීම 20. 5 බෙදීම 2යි. 5 බෙදීම 2යි කියන්නේ 2.5. හරි. දුර මම වැඩි කරනවා. යන්න ඕන දුර. නැත්තම් තව අඩු කරන්න නැත්තම් ප්‍රශ්නයක් වෙනවා. මම මේ දුර මීටර 10ක් කරනවා. දුර අඩු කරා. ඔය දැන් ප්‍රැක්ටිකලි තමයි කරන්න ඕනේ අතන. එකම වේගයෙන් යන්නේ හොඳ. වේගය එකමයි. දුර අඩුයි. ඒක ඊට ගතවන කාලයත් මොකද වෙන්නේ? අඩු දුරක් යන්නේ එකම වේගයෙන්. එහෙනම් ගත වෙන්නේ අඩු කාලයක්. දුර අඩුයි. දුර මීටර 10යි. ගතවන කාලයත් අඩු වෙනවා. මෙතෙන්ම දාලා හොයන්න පුළුවන්. අනුලෝමයි. වේගය 20මයි. දැන් වේගය නියතයි. වේගය නියතයි. වේගය 20මයි. 20 සමානයි දුර දැන් 10යිනේ. 10 වෙදීම කාලය තමයි හොයන්න ඕනේ. එතකොට එනවා කාලය උත්තර කරගත්තු ගමන් කාලය සමානයි 10 වෙදීම 20. ඒ කියන්නේ 0.5. 0.5. 0.5.
මොකද උනේ? දුර අඩු වුණා ඊට ගතවන කාලයත් අඩු වුණා. සමානුපාත නැහැ හැබැයි. සමානුපාත නැද්ද බලන්න. 150 150 අනුපාතය මොකද්ද? දෙකට එක. දෙකට එකයි. දෙකට එක. 5ට 2.5 අනුපාතය බලන්න. නෝනේ. 5ට 2.5 දෙකට එකයි. ඔව්. මෙතනත් බලන්න 50ට 10 අනුපාතය බලන්න මෙතන දැන් මෙතන අනුපාතය හරි. මෙතන අනුපාතයත් බලන්න 50ට 10 පහට එක. 5ට 1යි අනුපාතය. මෙතනත් බලන්න 25ට 5නේ. මේ කියන්නේ 2.5ට 2.5 කියන්නේ 25ට 5. පහට එකනේ. 5ට පහට 1යි. එක. වැඩේ හරිනේ අනුපාත සමානයි. අඩු වෙද්දී දුර අඩු වෙද්දී කාලයත් අඩු වුණා. ඒ කියන්නේ මොන ලෝමයිද? අනුලෝමයිද ප්‍රතිලෝමයිද? අනුලෝම. අඩු වුණා. අනුලෝම. අනුලෝමයි. එහෙනම් මේක අනුලෝම සමානුපාතය. දැක්කද? වේගය නියතව තියාගෙන දුරයි කාලයයි වෙනස් කරනවා නම් අනුලෝම සමානුපාතයි. දැන් දරුවෝ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ ඕක දදා හොයන්න ගියාම එපා වෙනවනේ මම කියන්නද? එහෙම කියන්න දදා හොයන්න ඕනේ නැහැ. ඔන්න ඕකට තමයි මේ සමීකරණය තියෙන්නේ. අර y සමානයි kx එකයි y සමානයි k බෙදීම x කියලා සමීකරණ තුනක් දුන්නේ දෙකක් දුන්නේ ත්‍රිජ්‍යාකාරය කියලා. ආන්නේ දෙකකින් කරනවා. මෙන්න බලන්න සමීකරණය හොයන විදිය. මේකේ වේගය නියතයිනේ. වේගය තමයි එහෙනම් k කියන්නේ. නියත කෙනා k කියලා ගන්න. වේගය නියත නම් එයා තමයි k. දුර බෙදීම කාලය. කාලය මෙහෙට හරස් ගුණ කරන්න. එතකොට කාලය මෙහෙට හරස් ගුණ වෙච්ච ගමන් k ගුණ කිරීම කාලය. දුර සමානයි k වරක් කාලය. මොන ආකාරද? y සමානයි kx ආකාරයි. y සමානයි kx කියන්නේ අනුලෝම සමානුපාතය. තේරුණාද? අනුලෝමයි සමානුපාතයි. අනුලෝම සමානුපාතය. සමානුපාතය කියලා එහෙම එනවද? සූත්‍රයට ආදේශ වෙන. සූත්‍රයට ආදේශ කියන්නේ y සමානයි kx පිළිපදිනවා නම් අනුලෝම සමානුපාතයි. හරි? අර හිතන්නකෝ අර මේ සමචතුරස්‍රයේ පැත්තක දිගයි වර්ගඵලය කියන කතාවක් ගන්නකො. මම එහෙම ඕන yx අරන් පෙන්නන්න. සමචතුරස්‍රයේ පැත්තක දිග සහ වර්ගඵලය පැත්තක දිග x උනොත් වර්ගඵලය වෙන්නේ x වර්ගයනේ. අර මම ඉස්සෙල්ලා ලිව්වේ 7 r එකයි 7යි 7ේ වර්ගයයි කියලා. අන්න ඒ වගේ තමයි. x එකයි x ගේ වර්ගයයි. එතකොට x සමානුපාතික වෙන්නේ x ගේ වර්ගයට. මෙන්න මෙහෙම. මෙහෙමයි වෙන්නේ. නැතුව මේ ආකාරය නෙමෙයි. දැන් මේ ඇවිල්ලා වෙන ආකාරයක්. x මෙන්න මෙහෙම ආකාරයක්. මෙහෙම වර්ග ආකාරයක් ඕගොල්ලන්ට නැහැ. ඔය වගේ ආකාරයක් නැහැ. තේරුණාද? එතකොට ඉතින් මේක ඒ නිසා මෙයා සමානුපාත නෙමෙයි. වර්ගයට මේ අනුලෝමව තමයි එන්නේ. වර්ගයට අනුලෝමයි. පැත්තක දිග එයාගේ වර්ගයට තමයි අනුලෝම වෙන්නේ. ඒ නිසා මෙයා සමානුපාතයක් නෙමෙයි. එහෙම නම් එක්ක මේ ආකාර වෙන්න ඕනේ. එක්ක මේ ආකාර වෙන්න ඕනේ. එහෙම නැත්නම් y සමානයි k බෙදීම x ආකාර වෙන්න ඕනේ. ඔය ආකාර දෙකෙන් ආවොත් මෙහෙම ආවොත් අනුලෝමයි. මෙහෙම ආවොත් ප්‍රතිලෝමයි. මෙහෙම ආවොත් එකක් තියෙන y සමානයි දැන් මෙතන ආවේ කොහොමද? මෙතන එන්නේ නම් x සමානුපාතිකයි x ගේ වර්ගය. වර්ග. මෙයා වැඩි වෙද්දි මෙයාගේ වර්ගය තමයි වැඩි වෙන්නේ. වර්ගයට අනුලෝම තමයි සමානුපාතික. වර්ගයට අනුලෝමයි. වර්ගයට අනුලෝමයි. හරිද? මේ ආකාරය මේ තියෙන මේ ආකාරද නැහැ. මේ ආකාරයේ මේ වෙන ආකාරයක් වර්ගයක් ඇවිල්ලා තියෙනවා. හරි. ඔන්න තව ගන්නම්. මෙන්න මෙහෙම කිව්වොත් එහෙම. දුර නියතයි. හරි. දුර නියතව තියාගෙන ඒ කියන්නේ නියත දුරක්. නියත දුරක් යාම සඳහා වාහනයක් මෝටර රථයක් ගමන් කළ යුතු වේගය හා ඊට ගතවන කාලය ගැන මොකද ඔයගොල්ලෝ හිතන්නේ? අනුලෝම සමානුපාතයිනේ. නේද? නියත දුරක් බලමු. දුර නියත වුණොත් මොකද වෙන්නේ? ඔන්න දුර නියතයි කියන්නේ දුර වෙන සමානයි කියලා දාගත්තා. වේගය වෙනකොට මම y දාගන්නම්.
කාලය වෙනකොට මම x දාගන්න. මුල්ලොමයි. y සමානයි k යට x මොන ආකාරයද? එතකොට ප්‍රතිලෝම. ඒක අනිත් පැත්ත වෙන්න. මේක මෙහෙට හරස් කරන කරා y x සමානයි k. y x සමානයි k. දුර නියතයි. නියත දුරක්. මෙන්න මේ දුර. හරිද? හිතන්න මෙහෙම. මෙහෙම මේක ප්‍රැක්ටිකලි හිතන්නකෝ. දැන් ඕගොල්ලොම ඉන්න ඔය ගෙදර ඉඳලා මේ පාසලට යන්න ඕනේ. ඕගොල්ලෝ ඉන්න ගෙදර ඉඳලා පාසලට යන්න ඕනේ. තියෙන නියත දුරක්ද? ගෙදර ඉඳලා පාසලට තියෙන නියත දුරක්නේ. එකම දුරනේ තියෙන්නේ හැමදාම එකම දුරනේ යන්නේ. දුර වෙනස් වෙන්නේ නැහැනේ. දැන් ඔන්න හිතන්න දවසක් යනවා ඉස්කෝලේට ඕගොල්ලෝ ගෙදර ඉඳන් පයින්. ඔව්. පයින් යන්නේ. යන කාලේ මොකද හිතන්නේ? පයින් යන්නේ. වැඩි. වැඩි වෙලාවක් යනවනේ. ඒ කියන්නේ වේගය අඩුයි. පයින් යනකොට වේගය අඩුයි. වේගය අඩු වෙද්දී යන කාලය වැඩි. වේගය අඩු වෙද්දී යන කාලය වැඩි. යන මෝටර් බයික් එකේ. මෝටර් බයික් කියන්නේ වේගෙන් යන්නේ. වේගෙන් යනවා. යන කාලය මොකද්ද වෙන්නේ? අඩුයි. අඩුයි. ඒ කියන්නේ නියත දුරක් යාම සඳහා නියත දුරක් යාමට ගතවන කාලයයි ඒ සඳහා යන වේගයයි. කියන්නේ මොන ලෝම සමානුපාතයක්ද? ප්‍රතිලෝම සමානුපාතය. තේරුණානේ? වේගය වැඩි කරොත් යන කාලය අඩු වෙනවා. වේගය අඩු කරොත් යන කාලය වැඩි වෙනවා. ප්‍රතිලෝම සමානුපාතය. තේරුණාද දරුවෝ? ලියන්න මෙහෙම දැන් ඔන්න ප්‍රතිලෝම සමානුපාතයට දෙවෙනි උදාහරණය දෙන්න යන්නේ. ප්‍රතිලෝම සමානුපාතයකට දෙවෙනි උදාහරණය. ඒක දැන් ඔය සමානුපාතවල එන්න පුළුවන් අනුලෝම සමානුපාත වේ ප්‍රතිලෝම සමානුපාත වේ සමානුපාත නොවේ. නොවේ. ඒ තුන. ඒකට අනුලෝම සමානුපාත නොවේ. ඔය එකක් තෝරන්න තමයි එන්න පුළුවන්. මම මෙච්චර මේ කියලා දෙන්න දරුවෝ මේව ගණන් හදන්න තියෙනවා ඊට වඩා ගණන් ගොඩක් හදන්න තියෙනවා. මම මේ සමානුපාත වෙනේව නැතිව අඳුර ගන්න විදිය මේ මෙච්චර වෙලා කියලා දෙන්නේ. හරිද? ගණන් හදන එක සම්පූර්ණ වෙනස්. ගණන් රටාව වෙනස්. ඔයගොල්ලෝ යන මේ ඉස්කෝලේ ගියත් මොන පන්තියකට ගියත් ගණන් පමණයි හදන්නේ. ආයි මම මෙච්චර ගණන් අමාරුද සර්? ගණන් ලේසි. ඔයගොල්ලෝ නිකන් බලන්න මේ ඉස්කෝලේ ගිහිල්ලා උනත් බලන්න. මේව නම් පුතේ කියලා දෙන්නේ නැහැ. හරි මොන පන්තියට ගියත් මේව නම් මෙහෙම තර්ක කරලා මේක අනුලෝමයක්ද ප්‍රතිලෝමයක්ද සමානුපාතයක් නෙවෙයිද කියලා හොයාගන්න විදිය නම් කියලා දෙන්නේ නැහැ. නිකන් කියයි මේක මෙහෙම එකක් නෙමෙයි මේක මෙහෙම එකක් මේක මෙහෙම එකක්. හේතුව ඇයිද මන්ද කියන්න ඕගොල්ලෝ දන්නෙත් නැහැ කිව්ව නිසා ලියා ගන්නවා. හැබැයි මම ඕගොල්ලන්ට තර්ක කරන්න ඕන කරන මේ දැනුමක් දෙනවා. මෙන්න මෙහෙමයි මේක හොයාගන්න. හරි ලියන්න මෙහෙම උදාහරණය දැන් ලියුණේ අපි ප්‍රතිලෝම සමානුපාත සඳහා උදාහරණ කියලා එකක් ලියුණේ දැන් ලියන්නේ ඒකේ අංක 2 දෙවෙනි එක නියත දුරක් යාමට නියත දුරක් යාමට ගතවන කාලය හා නියත දුරක් යාමට ගතවන කාලය හා ගමන් කළ යුතු වේගය නියත දුරක් යාමට ගතවන කාලය හා ගමන් කළ යුතු වේගය සෝද අනුලෝම සමානුපාත නොවේ ප්‍රතිලෝම සමානුපාත නොවේ අනුලෝම වේ ප්‍රතිලෝම වේ එහෙම නැහැනේ. නෑ. එක්ක අනුලෝමයි, එක්ක ප්‍රතිලෝමයි, එක්ක සමානුපාත නෙවෙයි. හරි. නියත දුරක් යාම සඳහා නියත දුරක් යාමට ගතවන කාලයයි ඒ සඳහා ආය ගමන් කළ යුතු වේගයයි. කියන්නේ මොන ලෝමයිද? ප්‍රතිලෝමයි. දැක්කද ඔන්න ඔහොමයි ආවේ. නියත දුර නම් දැම්ම මෙතෙන්ට k කියලා. හරිද? ඔන්න ආයි අහගන්න තාම මම මේක වෙනස් කරනවා. ඔය වේගය සමානයි දුර බෙදීම කාලයේ සූත්‍රෙම සුත්ත වෙනස් කර කියලා දෙනවා. වේගය සමානයි දුර බෙදීම කාලය එකේ දැන් මම දුර ඉස්සෙල්ලා නියත කරානේ. ඔයිට කලින් වේගය නියත කරා. වේගය නියත කරාට ඔයගොල්ලන්ට ඒ වෙලාවෙ ඉච්චර තේරුන්නේ නැහැ. මම දැන් ආයි මම වේගය නියත කරලා කියලා දෙන්නම්. ඔන්න වේගය නියත කරනවා. වේගය නියතයි කියන්නේ මේ වේගය වෙනකොට k කියලා දානවා. වේගය නියතයි නියත වේගයක් නම් වේගය වෙනකොට k දැම්මා. k සමානයි දුර බෙදීම කාලය. k සමානයි දුර බෙදීම කාලය. කාලය මෙහෙට හරස් ගුණ කරන්නද?
එතකොට දුර සමානයි k ගුණ කිරීම කාලය. දුර සමානයි k ගුණ කිරීම කාලය කියන්නේ y සමානයි kx ආකාරයි. y සමානයි kx ආකාර නිසා වේගය නියතව තියාගෙන දුර සහ කාලය වෙනස් වෙනවා නම් ඒක මොනලෝම සමානුපාතයිද? අනුලෝම සමානුපාතයි. තේරුණාද? ඒකට සර් මේ දුරට x ගන්නත් පුළුවන්ද? ඒ කොහොමද y x කියන්නේ අඳුරගන්නේ කොහොමද ගන්න එක? කමන්නේ. ඉතින් එතකොට එන්නේ x සමානයි y බෙදීම කියලා. x සමානයි ky කිව්වත් කමක් නැහැ. xy මාරුවාට කමක් නැහැ. නියත කෙනාට k දාන්න. හරි. නියත කෙනාට k දාන්න ඉච්චරයි. එතකොට ඔක අනුලෝම වෙන්නේ කොහොමද? මේක අනුලෝම වෙන්නේ මෙයා මේ ආකාරයි y සමානයි kx ආකාරයි. y සමානයි kx ආකාර නම් y සමානයි kx ආකාර නම් අනුලෝමයි. y සමානයි k බෙදීම x ආකාර නම් ප්‍රතිලෝමයි. ඔන්න ඔහොම අඳුරගන්න. y සමානයි kx ආකාර නම් අනුලෝමයි. y සමානයි k බෙදීම x ආකාර නම් ප්‍රතිලෝමයි. මේක y සමානයි kx ආකාරයි. ඒ නිසා අනුලෝමයි. හරිද? මේක ලියන්න එපා හොඳ. මේක ඕන ලියන්න ඕන නම් මේ වෙනම කොහේ හරි වෙන තැනක ලියා ගන්න. ඔතන ලියන්න එපා. තාම ඔතනට උදාහරණ දෙකයි දුන්නේ තව දෙනවා මම. ඔන්න අහගන්න ඊළඟට මේක ලියන්න නෙමෙයි. මේ අහගන්න. වර්ගඵලයේ නියත වූ ඍජු කෝණාශ්‍රයක දිග හා පළල මේ දෙක කියලා දුන්නා. වර්ගඵලය නියතයි. වර්ගඵලය නියත වූ ඍජු කෝණාශ්‍රයක දිගයි පළලයි. ඒ සමානයි y x. බලන්න වර්ගඵලය ලැබෙන්නේ කොහමද? වර්ගඵලය ලැබෙන්නේ කොහමද? දිග ගුණ කිරීම පළලෙන්නේ. වර්ගඵලය ලැබෙන්නේ දිග ගුණ කිරීම පළලනේ. කවුද නියත? a වර්ගඵලය නියතයි. වර්ගඵලය නියත නම් මෙතෙන්ට k දැම්මා. දිග ගුණ කිරීම පළල. ඒ කියන්නේ x වැඩි කිරීම y. හරි y වැඩි කිරීම x හරි කොහොම හරි කමන්නේ නැහැ. දිග වෙනුවට x දැම්මත් y දැම්මත් මොකක් හරි කමන්නේ නැහැ. ඒත් එකයි. ඔන්න දැන් මෙයා මන් දෙපසම x ගෙන් බෙදනවා. x ගෙන් හරි y ගෙන් හරි. ඒක ගැටලුවක් නැහැ. සෝරි මේක දෙන්නේ x x කැපුණා. y සමානයි k බෙදීම x. මොන ආකාරයිද? ප්‍රතිලෝම. ප්‍රතිලෝම. එහෙනම් වර්ගඵලයේ නියතව තියාගෙන දිගයි පළලයි වෙනස් කරනවා නම් ප්‍රතිලෝම සමානුපාතයි. ඕන ප්‍රතිලෝම සමානුපාතයට තවත් උදාහරණයක් ලියන්න. උදාහරණ අංක 3. වර්ගඵලයේ නියත වූ අංක 3 මේ. වර්ගඵලයේ නියත වූ ඍජු කෝණාශ්‍රයක දිග හා පළල. 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 හරි. ඊළඟ එක අහගන්න ලියන්න එපා. දැන් උදාහරණ තුනක් දුන්නා. ලියන්න එපා. ඊළඟ එක මම කියනවා මෙහෙම. සීනි මිලදී ගැනීමට විලන්සලකට යන්නේ මිලදී ගන්නා සීනි ප්‍රමාණය හා ඒ සඳහා යන වියදම. මිලදී ගන්නා සීනි ප්‍රමාණයයි ඒ සඳහා යන වියදමයි. සීනි කිලෝ එකක් රුපියල් හිතන්න සීනි කිලෝ එකක් රුපියල් 100ක් කියලා ගමු. කිලෝ දෙකක් 200යි. කිලෝ තුනක් 300යි. ඒ කියන්නේ සීනි x නම් මිල කියන කෙනා y නම් y සමානයි kx ආකාරයක්නේ. සීනි ප්‍රමාණය x වැඩි වෙද්දී මිලත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒකට මෙතන k මොකද්ද? කරනකොට මිල වැඩි වෙනවා. ඒ මොකද්ද සර්? මේ y සමානයි kx ආකාරය. y සමානයි එතකොට නියතේ මොකද්ද? නියතේ මොකද්ද? නියතේ මොකද්ද? ඒ අනුලෝම. නියතේ මොකද්ද? නියත වෙන්නේ 100 බෙදීම 1. 100 බෙදීම 1. 200 බෙදීම 2. අර මේ මොකද්ද?
නියතය වෙන්නේ ඒකකයක මිල. කාර්ය ප්‍රමාණය වගේ. එහෙම. ඒකකයක මිල තමයි නියත වෙන්නේ. ඒකකයක මිල. 100 බෙදීම 1 කිලෝ එකක මිල. ඒකකයක මිල. කිලෝ එකක් 100යි. 200 බෙදීම 2 100යි. 300 බෙදීම 3 100යි. ඒකකයක මිල තමයි මේ වෙලාවේදී නියත වෙන්නේ. ඔකට කොහොමද ගන්නේ y සමාන kx? y සමාන kx දරුවෝ. x වැඩි වෙද්දී සීනි ප්‍රමාණය වැඩි වෙද්දී මිලත් වැඩි වෙනවනේ. එහෙනම් y සමාන kx ආකාරයි. මේ ආකාරයක්ද? මෙයා වැඩි වෙනකොට මෙයාත් වැඩි වෙනවනේ. අනුපාතත් එකමනේ. 1ට 2 100ට 200. 2ට 3 2ට 300 200ට 300. හරිද? ඒක අර කලින් ඉදෝලේ දේව. y සමානයි kx ආකාරය. ලියන්න එපා මේක. එතකොට සීන මිලදී ගැනීමට වෙනසලකට යන්නේ මිලදී ගන්නා සීන ප්‍රමාණය හා ඒ සඳහා වියදම් වන මුදල කියන්නේ මෙන්න මේ මොන ආකාරයක්ද? අනුලෝම සමානුපාතයක්. y සමානයි kx ආකාරයක් නේ නම් අනුලෝම සමානුපාතයක්. මේක ලියන්න එපා අනුලෝම සමානුපාතයක් නිසා. මම තව එකක් දෙන්නම්. අපි ලියන්නේ කලින් ඒ වගේ සූත්‍ර ගන්න බැරිද? කලින් ඒ වගේ අර සූත්‍රයෙන් ඔප්පු කරන්න බැරිද ඒක? ඒ මේකයි එහෙම එකකින් දෙනවනේ. කලින් ඒ වගේ මේකට දැන් ඒතකොට ගන්න වෙන්නේ ඒකකයක මිල. පුළුවන් ඉතින් මේ ඒකකයක මිල කියලාගෙන. ඒ කියන්නේ ඒකකයක මිල. ඒකකයක මිල. මේ තියෙන ඒක තමයි මේ ලියලා තියෙන්නේ. දැන් මෙතන 100 සමානයි k වරක් 1. 200 සමානයි k වරක් 2. එතකොට k සමානයි y බෙදීම x. k සමානයි k සමානයි y බෙදීම. ඒකකයක මිල තමයි නියත වෙන්නේ. එතකොට k සමානයි y බෙදීම x. k සමානයි y බෙදීම x. හරි. k සමානයි y බෙදීම x. හරි. ඊළඟට මෙන්න අහගන්න නියත කාර්යයක් කිරීම සඳහා නියත කාර්යයක් සිදු කිරීමට යෙදවිය යුතු මිනිසුන් ගණනයි ඊට ගත වන කාලයයි. නියත කාර්යයක් මම ඉස්සෙල්ලා උදාහරණයක් කියලා දුන්නා. නියත කාර්යයක්. කාර්ය නියතයි නම් නියත කාර්යයක් සිදු කරන්න යෙදවිය යුතු මිනිසුන් ගණනයි ඊට ගත වන කාලයයි. මොනවාමයිද? යොදවන්න ඕන මිනිසුන් ගණන වැඩි වෙනකොට ඊට ගත වන කාලය මොකද්ද වෙන්නේ? ප්‍රතිලෝම. අඩු එනම් ප්‍රතිලෝමයි. ලියන්න උදාහරණ අංක 4. උදාහරණ අංක 4. නියත කාර්යයක් සිදු කිරීමට යෙදවිය යුතු මිනිසුන් ගණන හා ඊට ගතවන කාලය. හරි. ඕන්න දරුවෝ ප්‍රතිලෝම සමානුපාතවල සිද්ධාන්ත තියරි ටික ඉවරයි. ඔච්චරයි. දැන් තියෙන්නේ දැන් ගණන්ද? ගණන්. ලියන්න මෙහෙම. ප්‍රතිලෝම සමානුපාත ආශ්‍රිත ගැටලු ප්‍රතිලෝම සමානුපාත ආශ්‍රිත ගැටලු කියලා ගන්නවා. කලින් කියපු එක ආපහු පොඩ්ඩක් කියන්නකෝ. ඇහුන්නේ. අන්තිමට කිව්ව එක නේද? නියත කාර්යයක් සිදු කිරීමට යෙදවිය යුතු මිනිසුන් ගණන හා ඊට ගතවන කාලය. නියත කාර්යයක් සිදු කිරීමට යෙදවිය යුතු මිනිසුන් ගණන හා ඊට ගතවන කාලය. හරි. ලියන්න ප්‍රතිලෝම සමානුපාත ආශ්‍රිත ගැටලු. ප්‍රතිලෝම සමානුපාත ආශ්‍රිත ගැටලු. අනුලෝම නැද්ද? අනුලෝම තිබුණා 9 දී. අනුලෝම හදන්නේ නැහැ. හරිද? අනුලෝම හදන්නේ අනුලෝම 9 දී තිබුණා. දැන් හදන්නේ ප්‍රතිලෝම විතරයි. හරි. ලියන ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1. මිනිසුන් 5 දෙනෙකුට දින 6කදී නිම කළ හැකි වැඩක්. මිනිසුන් 5 දෙනෙකුට දින 6කදී නිම කළ හැකි වැඩක්.
මිනිසුන් 5 දෙනෙකුට දින 6කදී නිම කළ හැකි වැඩක්. මිනිසුන් දෙදෙනෙකුට දින කීයකදී කළ හැකිද? මිනිසුන් දෙදෙනෙකුට දින කීයකදී කළ හැකිද? හරි. ඕන දරුවෝ අහගන්න. දැන් ඔය ගණන් හදන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා. ඔක්කොම ක්‍රම 3යි. හරිද? ඔය ක්‍රම 3න් විශේෂයෙන්ම හදන්නේ ක්‍රම 2කට. තුන්වෙනි ක්‍රමේ VG ආකාරයෙන්. K කියන නියතේ හොයලා කරන විදිය ඒක නම් එච්චර කරන්න යන්නේ නැහැ. ඒක අන්තිමට තියෙනවා. ඒකෙන් අපි අන්තිමට බලමු. අපි දැන් හදන්නේ ක්‍රම 2කට. දාන පළවෙනි ක්‍රමය. හරිද? පළවෙනි ක්‍රමය. ඔන්න මෙහෙමයි. මේකේ ගානේ දරුවෝ දීලා තියෙනෝනේ මිනිසුන් 5 දෙනෙක්ට දින 6කදී නිම කළ හැකි වැඩක් කියලා. එහෙනම් මම දැන් රාශි දෙක ලියනවා මිනිසුන් ගණනයි දින ගණනයි. රාශි දෙක තමයි මිනිසුන් ගණන අනිත් එක දින ගණන. හරි. ඔන්න රාශීන් දෙක ලියුවා. මිනිසුන් ගණනයි දින ගණනයි. මුලින් අහගෙන ඉන්න හොඳේ මම මේ ගානක් දෙකක් හදනකන් ටිකක් අමුතුයි නුහුරුයි වගේ දැනේ. ඒ ගණන් ටිකක් හදාගෙන යද්දී ඕක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. හැමදේම එහෙමයි. හරිද? මිනිසුන් 5 දෙනෙක්ට දවස් 6ක් ගත වෙනවා මේ වැඩක් නිම කරන්න. අපෙන් අහන්නේ මිනිස්සු දෙන්නෙක්ට. මිනිස්සු දෙන්නෙක් දැම්මොත් මේ වැඩේ දවස් කීයකදී කරන්න පුළුවන්ද? අපි ඒක ආගන්නවා x කියලා. 30යි. 15 5 දෙනෙක්ට දවස් කීයක් යනවද? 6ක් යනවා. 6 මිනිස්සු දෙන්නෙක් ගත්තොත් දවස් කීයක් යනවද? 12යි. අපෙන් අහන්නේ. එතකොට මේ ගාන මම හදන්නේ පළවෙනි ක්‍රමයෙන්. ඒ තමයි සමාන අනුපාත ලියලා. මොකද්ද සමාන අනුපාත? දැන් අපි ඉගෙන ගත්තනේ මේක මොකද්ද මේ ප්‍රතිලෝමයක්නේ. ප්‍රතිලෝම නම් පුතේ මතකයිද? අර උඩටනේ ගියේ. මතකද? මෙයා මම මේ ගණන් මෙහෙමනේ. දරුවෝ ආගෙන ඉන්න. ගාන නෙමෙයි ඇහෙන්නේ. ඔව් ඒක තමයි වෙන ළමෙක් කතා කරනවා. හරි. පුතේ මතකද මේ ප්‍රතිලෝම සමානුපාත දෙවෙනි උදාහරණය බලන්න චුට්ටක්. දෙවෙනි උදාහරණය අර මුලින්ම මම උදාහරණ තුනක් කියලා දුන්නනේ. ඕකේ දෙවෙනි උදාහරණය මෙයා මෙහෙම කියදී මෙයා අනිත් එක මෙයා අතරනේ දැම්මේ. මතකද? ආන්නේ වගේම තමයි. ඒ කියන්නේ මේ අනුපාතය මම 5ට 2යි කියලා ලිව්වොත්. මේ අනුපාතය මම 5ට 2 කියලා ලිව්වොත්. මෙයා සමාන වෙන්න ඕන 5ට 2 6ට x නෙමෙයි x ට 6ට. සමාන වෙන්නේ x ට 6ට. දැක්කද ප්‍රතිලෝම? ඒක කොහොමද අපි දැනගන්නේ? ඇයිද මේක ප්‍රතිලෝමයි. ඒකනේ දැන් මම කිව්වා මේක මේ ප්‍රතිලෝම සමානුපාත ආශ්‍රිත ගැටලුව මේ විසඳන්නේ. මම දැන් කිව්වනේ උදාහරණ ප්‍රතිලෝම සමානුපාත සඳහා උදාහරණ මම කිව්වනේ මිනිසුන් ගණනයි යෙදවිය යුතු දින ගණනයි. මිනිසුන් ගණන සහ දින ගණන කියන ප්‍රතිලෝමයක්. මිනිසුන් ගණන දින ගණන ප්‍රතිලෝමයි. ඔය මම උදාහරණ සෙට් එකක් දුන්නේ. මෙන්න මේව තමයි ප්‍රතිලෝම. මෙන්න මේව ප්‍රතිලෝම. එතකොට ඒවයින් දැනගන්න ඕන මේ තියෙන ප්‍රතිලෝමයක්. මිනිසුන් ගාන අඩු වෙනකොට දින ගාන මොකද වෙන්නේ? මිනිසුන් ගාන අඩු වුණොත් දින ගාන වැඩි වෙනවා. පොඩ්ඩක් කල්පනා කරන්න. ප්‍රතිලෝමයක් කියලා බලා ගන්න පුළුවන් සමානුපාතයක්ද කියලා තමයි බලා ගන්න. මොකද්ද? ප්‍රතිලෝමයක්ද කියලා බලා ගන්න පුළුවන් සමානුපාතයක්ද කියලා තමයි බලා ගන්න. ප්‍රතිලෝමයක්ද කියලා හොයාගන්න පුළුවන් ලේසියෝ. සමානුපාතයක්ද කියන එකත් හොයාගන්න පුළුවන්. දැන් මම කියලා දුන්නේ ආකාර ටිකේ. හරි? සමානුපාතයක් වෙයිද නොවේද කියන එකත් හොයාගන්න පුළුවන්. හරි. මෙන්න මිනිසුන් ගාන යම් කාර්යයක් නියත කාර්යයක් සිදු කරන්න මේ යෙදවිය යුතු මිනිසුන් ගාන අඩු වුණොත් ඊට ගතවන දින ගණන ඊට ගතවන කාලය මොකද වෙන්නේ? වැඩි වෙන්න ඕනේ. මිනිසුන් ගාන අඩු වුණොත් දින ගාන මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. ඒතර මේක වැඩි වෙනවා. ඒතර මෙයා ලියන්නේ 5ට 2 6ට x නෙමෙයි ප්‍රතිලෝමයි අනිත් පැත්තට. x ට 6. දැන් මම මේක භාගයක් ලෙස ලියනවා. 5 බෙදීම 2 සමානයි x බෙදීම 6යි. 5 බෙදීම 2 x බෙදීම 6යි. හරි. එහෙනම් මෙයා මෙහෙම මෙයා අනිත් පැත්තට ලියනවා. ඕන දැන් මෙයා හරස් ගුණ දෙක දාන්න. මෙයා මෙහෙට හරස් ගුණ කරනවා. 1x සමානයි 30. මේ පැත්තට හරස් 6 මේ පැත්තට හරස්. දෙවරක් x 2x 6 වරක් 5 30යි. 30. දෙපැත්තම දැන් දෙකෙන් බෙදන්න.
දෙක කැපිලා ගියා x සමානයි 15යි. දෙකද? ඔව්. දැන් අපි වාක්‍යයක් ලියනවා. එම නිසා දින කීයක් ගත වේද? එම නිසා මිනිසුන් දෙදෙනෙකුට දින 15ක් ගත වේ. හරිනේ පුතේ? මිනිස්සු ලියාගන්න. අඩු වෙච්ච ගමන් දින ගාන මොකක්ද උනේ? වැඩි වුණා. වැඩි. අන්තිමට දැන් මේක ලියා ගන්න කොටක් ගන්න මේක ලියාගෙන අන්තිමට වාක්‍ය ලියන්න ඕනේ. ඒ නිසා මිනිසුන් දෙදෙනෙකුට දින 15ක් ගත වේ. ඒ නිසා මිනිසුන් දෙදෙනෙකුට දින 15ක් ගත වේ. අර පළවෙනි ක්‍රමය කියලා දාගන්නද සර්? ඔව් මේ පළවෙනි ක්‍රමයට හැදියු දාගන්න ඕන පළවෙනි ක්‍රමය කියලා දාලා මේක අවසානයේත් එක්ක ලියා ගන්න මෙතන නිකන්. මෙතන පස්සේ මේ ටික. හරි. ඔන්න පළවෙනි ක්‍රමය. දැන් ඔන්න දරුවෝ දෙවෙනි ක්‍රමයෙන් හදන්නයි යන්නේ. තාම ලියන්න. ලියාගත්තේ නැද්ද? මේ හරස් කුණිත දැම්මේ දෙපැත්තට. මේ ඔය ගමන් දරුවෝ දැන් ඔය ගණන් ටික හදලා ඉවර වෙලා ඔයගොල්ලෝ ආයිමත් නෝට් එක මුලින් ඉඳන් බලන්න ඕනේ. මේ පාඩම කරලා ඉවර වෙනකොට තමයි මේක හොඳටම තේරෙන්නේ. අර නෝට් එක මම ඔය මුලින් දුන්නේ ලස්සන නෝට් එකක්. මුලින් මානලෝම සමානුපාතයකට උදාහරණයක් දුන්නා. ප්‍රතිලෝම සමානුපාතයකට උදාහරණයක් දුන්නා. ඊළඟට සමානුපාත නොවේ කියන එකට උදාහරණයක් දුන්නා. හරි. ඔය ටික ආයි මුලින් ඉඳන් බලන්න මේ සුපිරියටම තේරෙනවා මේ පාඩම ටිකක් කරගෙන යනකොට. ගණන් හදාගෙන යනකොට තමයි ඔය මුලින් දීපු උදාහරණ ටික තේරෙන්නේ. ඒ තමයි පාඩමේ හැටි. මෙතන මේ මිනිසුන් ගණන මේ 5ට 5 අණු 6යි කියන පුළුවන්. 5ට 6යි 2 x නෑ නෑ එහෙම ලියන්නේ නෑ. මිනිසුන් ගණන දින ගණන අතර අනුපාතය මෙහෙම ගන්න නෑ අපි. අපි ගන්න මිනිසුන් ගණන අතර අනුපාතය දින ගණන අතර අනුපාතය. මෙහෙම මෙහෙම. ඒකනේ දරුවෝ අපි කියලා ගන්න බෑනේ. බෑ මෙහෙම ගන්න නෑ. ඒක තමයි දැන් අර උදාහරණ දෙදී පැහැදිලි කරේ මම. මිනිසුන් ගණන අතර අනුපාත බැලුවනේ, දින ගණන අතර අනුපාත බැලුවනේ. මතකයි ඉස්සෙල්ලා. අර නියත කාර්යයක් අර මම ඉස්සෙල්ලා පටන් ගත්තේ කුඹුරක් හාන්න කියලා. අන්න ඒ ගානේ අර උදාහරණ අර උදාහරණයක් මම දුන්නේ අන්න ඒකෙත් ওই විදිහටනේ මම ගත්තේ මෙහෙම අනුපාත අරගෙන මේ පැත්තටනේ සමාන වුනේ. ඒ නිසා තමයි ප්‍රතිලෝම වෙන්නේ අනිත් පැත්තට. ප්‍රතිලෝම විදියට තමයි ලියන්න ඕනේ. මෙයා මෙහෙටලා මෙයා අනිත් පැත්තට. ඕනනම් මේ දෙන මාරු කරන්න පුළුවන් දැන්. මෙයා මෙහෙම අරගෙන මෙයා මෙහෙම නම් මම මෙහෙම ගත්තොත්. මෙයා උඩට ගත්තොත් ඒ කියන්නේ 2.5 කියලා ලියුවොත් මෙයා ලියන්න ඕන කොහමද? මම මෙයා ලියුවොත් 2.5 කියලා. මෙයා ලියන්න ඕන කොහොමද? 6 x 6ට x කියලා ඕන ලියන්න ඕන. මෙයා මෙහෙම ලියුවොත් මෙයා මෙහෙම. ඕක තමයි සමාන. මේකත් හරි මේකත් හරි. මේ දෙකම සමානයි. මේක විසඳුවත් ඕකම එනවා. 2 බෙදීම 5 සමානයි 6 බෙදීම x. අනුපාතයේ භාගයක් ලෙස ලියුවා. අනුපාතයේ භාගයක්. x සමාන 2යි x සමානයි 5 6 30යි. දෙකෙන් බෙදුවා 30 බෙදීම 2 15 x සමානයි 15. කොහොම කරන්නේ? ලියන දැන් දෙවෙනි ක්‍රමය කියලා දෙක ක්‍රමය. දෙක ක්‍රමය ඔය විදියට නෙමෙයි. හැබැයි මේකම ලියනවා. මිනිසුන් ගණන, දින ගණන මෙතෙන්ට අලුත් එකක් වැදෙනවා. කාර්ය ප්‍රමාණය. කාර්ය ප්‍රමාණය මොනවයිද? මිනිස් දිනවලින්. අර උදාහරණයක් කාර්ය ප්‍රමාණයද? ඈ? මේකේ මෙන්න කාර්ය ප්‍රමාණය. මොකේද? ඒ කියන්නේ හැම ගානකම ඔය වගේ එකකට දාන්න පුළුවන් අපිට කාර්ය ප්‍රමාණය. දින ගණනයි සම්බන්ධ එකක් නම් කාර්ය ප්‍රමාණය. හරි. එතකොට සතුන් ගානයි ඔවුන් සතුන්ට ගබඩා කරලා තියෙන ආහාර ප්‍රමාණය ඒ සතුන්ට යම් ආහාර ප්‍රමාණයක් සෑහෙන දින ගණනයි නම් ආහාර ප්‍රමාණය. ඒක ගානෙන් ගානට මම ඒක වෙනස් කරලා කියන්න. හොඳ. එතකොට හදාගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒක. ගණන් හදද්දී ඔක තේරෙයි. හරි. ඔන්න මිනිසුන් ගණනයි දින ගණනයි එහෙනම් කාර්ය ප්‍රමාණය මිනිස් දිනවලින්. ඕක මිනිස් පැය වෙන්නත් පුළුවන්.
මොකද පැය වලින් දුන්නොත් එහෙම. ඒතකොට මිනිස් පැය. දැන් මේක මිනිස් දිනයි. දිනනේ දීලා තියෙන්නේ. කාර්ය ප්‍රමාණය බලනවා. කොහොමද කාර්ය ප්‍රමාණය ගන්නෙ? 5 වරක් 6. මිනිස් දින ගණනය එනවා මෙන්න මෙහෙම. මිනිස් දින ගණනය එනවා මිනිසුන් ගණනේ දින ගණනේ ගුණිතේ. මේ දෙන්න ගුණ කරා නම් මිනිස් දින ගණන තමයි එන්නේ. 5 වරක් 6 30යි. 30යි. ඕනනම් මේක පැත්තක ලියලා තියාගන්න මිනිස් දින ගණන හොයාගන්න විදිය මොකද්ද? මිනිස් දින ගණන හොයන විදිය තමයි මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. මෙන්න මේ දෙන්න වැඩි කරලා තමයි මිනිස් දින ගණන හොයාගන්න. ඒ කියන්නේ කාර්ය ප්‍රමාණය ගන්න. හරි. 5 වරක් 6 30යි. එතකොට දෙවරක් x තමයි හොයන්න ඕනේ. මේක දෙවරක් x කියලා ලියන්න ඕනේ නැහැ. මේ කාර්ය එතකොට 30ක කාර්ය ප්‍රමාණයක්. දැන් කරන්නේ 30 15න් නෑ 32 5 වරක් 6 30යිනේ. 30ක කාර්ය ප්‍රමාණයක් දැන් කරන්නේ මිනිස්සු කී දෙනාද? දෙන්නයි. දැන් 30 බෙදෙනවා දෙකෙන්. මෙතන එතකොට 30යි 30 බෙදෙනවා දෙකෙන්. 30 දෙකෙන් බෙදෙනවා 15. තේරුණාද? ඒකට අපි දරුවෝ ඔහොම බෑ. අපි උකට වගන්ති ලියන්න ඕන. ඒ කියන්නේ මේක නම් ලියන්න ඕනේ නැහැ. ලියාගත්තත් කමක් නැහැ. ඔන්න ඔය ටික ලිව්වම ඇති. ඕනනම් කමන්නේ මේක ලියලා දාමුකෝ. මේක තමයි හොයන්න ඕනි. මේක x කියලා දාන්න නැහැ මේ වෙලාවේදී. මෙයා තමයි හොයන්න ඕනි. කාර්ය ප්‍රමාණය 30ම තමයි. දැන් මම ලියනවා මෙහෙම වගන්ති. මම දැන් ලියනවා මිනිසුන් 5 දෙනෙකුට දින 6කදී සිදු කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය කියලා වගන්ති ලියන්න ඕනේ. හරි. වගන්ති කියන කලින් මේ ටික රැග්ගල් ලියා ගන්නකො මේ සුට්ට. දෙවෙනි ක්‍රමයට අදාළව මෙන්න මේ ටික ලියා ගන්න කාර්ය ප්‍රමාණත් එක්ක. 30 කොහොමද? මේ දෙන්න වැඩි කරලා මේ තියෙන මිනිසුන් ගන්න මිනිස් දින ගන්න තමයි. අනිත් එකට මේ දෙන්න ගුණ වෙලා තමයි කාර්ය ප්‍රමාණය. මිනිසුන් ගණනේ දින ගණනේ තමයි කාර්ය ප්‍රමාණය. දෙවෙනි එකට දින 30 එන්නේ දෙවරක් x වගේ ගත්තොත් 30ක් තමයි සම්පූර්ණ වෙන්නේ. අපි කියන්නේ ඒක x කියලා දාන්නේ නැහැ. ඒක අර වගන්ති වලින් ලියන්නේ මේ දෙවෙනි ක්‍රමය අපි ලියන්නේ වගන්ති වලින්. හරි මම දැන් වගන්ති කියනවා ලියන්න ඕනේ ඒවා. නියතයේ 30යි නේද? නියතයේ 30යි. නියතයේ 30යි. ඔව් නියතයේ 30යි. ලියන මුලින්ම මෙහෙම මිනිසුන් තාම ලියනවා. හරි කමන්න මම බෝඩ් එකේ ලියන්න. ලියන්න ඕනේ. මිනිසුන් 5 දෙනාට වැඩේ Thank you. මුලින්ම දින ගණන ලියනවා. මිනිසුන් 5 දෙනාට වැඩේ නිම කිරීමට. මේ වැඩේ කරන්න නිම කරන්න ගතවන දින ගණන 6යි. දින මෙච්චරක් ඕන. මිනිසුන් 5 දෙනාට වැඩේ නිම කිරීමට ගතවන දින ගණන 6යි. එම නිසා වැඩෙහි ප්‍රමාණය ඒ කියන්නේ කාර්ය ප්‍රමාණය එන්නේ මිනිස් දින වලින් මිනිස් දින 6 වරක් 5 මිනිස් දින 30යි මිනිස් දින 30යි මිනිස් දින වැඩෙහි ප්‍රමාණය මිනිස් දින 30යි ලියා ගන්නද? ඔව් ලියා ගන්න. එම නිසා වැඩෙහි ප්‍රමාණය මිනිස් දින 6 වරක් 5 30යි. එතකොට සත්වෙකුට ආහාර ගැනීමට යන කාලය දිනවලින් බලුවොත් සත්ව ඒ වගේ ගානකදී කියන්නම් මේකත් එක්ක පටලවන්න එපා. ඒ වගේ ගානක් හදද්දී ඒව කියන්නම්. ඒ නිසා වැඩෙහි ප්‍රමාණය මිනිස් දින 6 වරක් 5 30යි. තව දෙයක් තියෙනවා දරුවෝ. ඔය වැඩෙහි ප්‍රමාණය ආවන මිනිස් දින 30ක්. ඔය මිනිස් දින 30 තමයි එක මිනිස්සෙක්ට කරත්, ඒ කියන්නේ එක මිනිස්සෙක් මේ වැඩේ කරොත්, එක මිනිස්සෙක් කරා නම්
කාර්ය ප්‍රමාණය 30යිනේ. 30 බෙදුවා 1කින් එන්නේ දින ගාන 30යි. එක මිනිස්සෙක්ට මේ ගත වන දින ගානක් 30යි. ඒක අහුවොත් අපිට ලියන්න පුළුවන්. දැන් අපි ලියනවා දැන් මිනිස්සු දෙන්නෙක්ටනේ. මිනිසුන් දෙදෙනෙකුට මෙම වැඩේ නිම කිරීමට ගත වන දින ගාන ලියන්න. මොකක්ද කලින් කිව්වර එක මිනිසෙකුට ඔව් එක මිනිස්සෙක්ට නම් දැන් මෙහෙම ගන්න පුළුවන් මේ 5 30යිනේ 30 දෙකෙන් බෙදුනම දවස් 15ක් වෙනවා. දැන් අපිට ඕන උත්තරේ 15. හරි. මේ දෙන්නගේ ගුණිතයෙන්නේ කාර්ය ප්‍රමාණය එන්නේ මෙයා එන්නේ. මේ දෙන්නගේ ගුණිතයෙන් තමයි 30 කියන කෙනා එන්නේ. එතකොට 30 දෙකෙන් බෙදුනම 15 වෙනවා. හිතන්න මෙතන එක මිනිස්සෙක්ට කියලා. එක මිනිස්සෙක්ට නම් 30 එකෙන් බෙදුනම 30යි. එහෙනම් මේ කාර්ය ප්‍රමාණය කරන එක මිනිස්සෙක්ට දවස් කීයක් යනවද? 30ක් යනවා. එක් පරාක 30 තමයි 30ක් එන්නේ. 30 බෙදීම 1. දැන් ලියනවා මිනිසුන් දෙදෙනෙකුට. මිනිසුන් දෙදෙනෙකුට වැඩය නිම කිරීමට ගතවන දින ගණනනේ අහන්නේ අපි. දින ගණන. මිනිසුන් දෙදෙනෙකුට වැඩේ නිම කිරීමට ගතවන දින ගණන. මිනිස්සු දෙන්නෙක්ට. මිනිස්සු දෙන්නෙක් කරන්නේ කොච්චර කාර්ය ප්‍රමාණයක්ද? 30ක කාර්ය ප්‍රමාණයක්. එහෙනම් 30 බෙදනවා දෙකෙන්. 30 බෙදනවා දෙකෙන්. 30 දෙකෙන් බෙදුන 15. ඔන්න දැක්කනේ. මිනිසුන් දෙදෙනෙකුට වැඩේ නිම කිරීමට ගතවන දින ගණන 15. ඒක සූත්‍රයක්ද එහෙම කාර්ය ප්‍රමාණය මිනිසුන් ගන්න බෙදුවම දින ගණන නෙමෙයි. ඔව් ඔව්. මේක සූත්‍රයක් විදිහට අපි ගන්න පුළුවන්. මිනිස් දින ගණන සමානයි මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන. මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන කියලා සූත්‍රයක් විදිහට උනත් ගන්න පුළුවන්. මිනිස් දින ගණන. ඒකට ඒකෙම අනිත් පැත්තට ගන්න පුළුවන් නේ. ඔව් ඒකම අනිත් පැත්ත තමයි මේ එන්නේ. කාර්ය ප්‍රමාණය මෙයා දීලා නම් මෙයා මෙයාගෙන් බෙදුවම මෙයා එනවා. 30 දෙකෙන් බෙදපු ගමන් මෙතන 15 වෙනවා. හරි හිතන්නකෝ දැන් ඔන්න මේ වැඩේ ඉවරයි. හොඳ ඒ ගාන ඉවරයි. ඔන්න ක්‍රම දෙකටම හැදුවා. ඔන්න ඕකයි දෙවෙනි ක්‍රමය කියන්නේ. දෙවෙනි ක්‍රමය මේක. ඒ කියන්නේ කාර්ය ප්‍රමාණය හොයලා වැඩේ ප්‍රමාණය. මේ ප්‍රමාණය හොයලා වැඩේ ප්‍රමාණය හොයලා මේ ගන්න ක්‍රමය තමයි දෙවෙනි ක්‍රමය. හරිද? ඔන්න ඔය කාර්ය ප්‍රමාණයෙන් හදන එක මේ හරි ලේසි. ලේසි කියන්නේ දරුවෝ මේ දෙන්න ගුණ කරපු ගමන් කාර්ය ප්‍රමාණය එනවනේ. එතකොට මේ 30 මේ ගානෙන් බෙදපු ගමන් මේක එනවා. 30 පහෙන් බෙදුවත් මේක එනවා. දැන් හිතන්න මට මේ වැඩේ කරගන්න ඕනි මම ඔන්න මේ ටික මතනවා. ඔයගොල්ලෝ දැන් හිතන උත්තර දෙන්න පුළුවන්. මේ වැඩේ කරගන්න ඕන මට දවස් 3ක්. දවස් කීයද කරන්න ඕන? දවස් 3ක්. මිනිස්සු කී දෙනෙක් දාන්න ඕනද මම? සංකල්ප කියන්නේ. 30 30ක කාර්ය ප්‍රමාණයක් දවස් 3ෙන් කරන්න ඕන 30 3ෙන් බෙදන්න 10. 10යි. හරි. මිනිස්සු 10 දෙනෙක් දැම්මොත් තමයි 10 වරක් තුන 30 කාර්ය. 10. ඔව්. 10යි. ඔන්න හිතන්න මෙහෙම. මට මේ වැඩේ කරන්න ඕනි දවස් දෙකකින්. මේ වැඩේ දවස් දෙකකින් කරගන්න ඕන. මිනිස්සු කී දෙනෙක් දාන්න ඕනද? 15. 15. වැඩේ තේරුණාද? දැන් වැඩේ තේරුණාද? ඔව් ඔව්. හරි ඊළඟ ගාන. ඒකත් ක්‍රම දෙකටම හදනවා. ඔව් ක්‍රම දෙකටම හදන්න. ලියන්න මෙහෙම. නේවාසිකාගාරයක සිසුන් 15කට නේවාසිකාගාරයක සිසුන් 15කට නේවාසිකාගාරයක සිසුන් 15කට දින 10කට ප්‍රමාණවත් ආහාර ඇත. දින 10කට ප්‍රමාණවත් ආහාර ඇත. සිසුන් 25කට එම ආහාර දින කීයකට ප්‍රමාණවත් වේද? සිසුන් 25කට එම ආහාර දින කීයකට ප්‍රමාණවත් වේද?
හරි. ආපහු කියන්නකො. හරිද? ආයි අහගන්න නේවාසික ආගාරයක සිසුන් 15කට දින 10කට ප්‍රමාණවත් ආහාර ඇත. සිසුන් 25කට එම ආහාර දින කීයකට ප්‍රමාණවත් වේද? පළවෙනි ක්‍රමයෙන් මුලින්ම හදන්න. ඊට පස්සේ කාර්ය ප්‍රමාණ වලින් හදන්න පුළුවන්. කාර්ය ප්‍රමාණය නෙමෙයි දොර ලියන්නේ මේ ආහාර ප්‍රමාණය. ඒතකොට ලියන්නේ ආහාර ප්‍රමාණය. හරි. ඒක මම ඊළඟට කියලා දෙන්නම්. මුලින්ම පළවෙනි ක්‍රමයට හදන්න. මේ දරුවෝ ඕගොල්ලන්ට ෂෝට් නෝට් එක දෙනවා හොඳේ. ජ්‍යාමිතිය ෂෝට් නෝට් එකක් ඔක්කොම පින් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට දෙන්න තියෙන්නේ දෙනවා. විභාග දවසට දෙන්න. මොකද? විභාග දවසට දෙන්නේ කො. හරි. ඔන්න ජ්‍යාමිතිය ෂෝට් නෝට් එක. හරි. මේකේ තියෙන ඔක්කොම ජ්‍යාමිතිය සෙට් එකම තව ෂෝට් නෝට් එකක් තියෙනවා. ඒක තාම පින් කරන්න තියෙනවා. ඔක්කොම ටික තියෙනවා මේකේ ජ්‍යාමිතිය. කොටස් ගානක්ද? මාරුනේ. කොටස් ගානක්ද? එක්කෙනෙකුට ඔච්චර කොටස් එහෙමද නැත්නම් එක පොතක්? නෑ මේ එක පොතයි. මෙන්න එක පොතක්. හරිද? මිටියක් පෙන්නන්නකො. මේ තියෙන පොත් මිටිය. මිටියක්? මේ පොත් මිටියක් තියෙන මෙතන. දෙන්න. එක්කෙනෙක්ට මිටියක්ම දෙනවද? එක්කෙනෙක්ට මිටියක් දෙන්නේ නැහැ. එක්කෙනෙක්ට එක ගාන දෙනවා. එක්කෙනෙක්ට දෙනවා මිටියක්. මෙන්න අනිත් පොත. කවුද ඉන්නේ මැද? දන්නේ නැහැ. මේ ඒකේ තියෙන අවශ්‍ය කරන සියලු දේවල් මේ 10 11 සියලුම දේවල් තියෙනවා මේකේ. මේකක් දෙනවා. මේක නම් මේ ඉන සතිය දෙන්න වෙන්නේ නැහැ. මේ විදිහට දෙනවා මේ ජ්‍යාමිතිය කොට. ඒක සිකුරාදා දෙන්න. මේකක් දෙන්නම්. මේක දරුවෝ තාම print කරලා ඉවර නැහැ. තාම print කරන්න තියෙනවා. පුරාද? හරි සිකුරාදා උනත් දෙන්න. සිකුරාදාට බෑ විභාගේ. සිකුරාද ඔව් කියලා ගියාම ගොඩ තමයි නේද? හරිද? ජ්‍යාමිතියක් තියෙනවනේ විභාගනේ. ඔව් ජ්‍යාමිතියක් තියෙනවා. වට ප්‍රස්ථාරක් තියෙනවා. එහෙම නෑ. හරි. ඔන්න පළවෙනි ක්‍රමය. නේවාසිකාගාරයක සිසුන් 15කට. සිසුන් ගණනයි දින ගණනයි. රාශි දෙක තමයි සිසුන් ගණන දින ගණන. හරි. සිසුන් 15කට දවස් 10කට ප්‍රමාණවත් ආහාර තමයි තියෙන්නේ. හරි. අපෙන් අහලා තියෙන්නේ මේ සිසුන් 25කට එම ආහාර. සිසුන් 25කට. එම ආහාර තෝගේ දින කීයකට ප්‍රමාණවත් වේද? x කියලා ගත්තා. හරි. අපි බලමු. මේ දෙන්න අතර අනුපාතය. මෙහෙම ගත්තොත් මෙයා අනිත් පැත්තට දානවා. එතකොට 15/25 සමානයි x ට 10. x අනු 10. x අනු 10. 15/25 x බෙදීම 10. මෙයා මෙහෙම මෙයා අනිත් පැත්තට. ප්‍රතිලෝමයි. ප්‍රතිලෝම කියන්නේ දෙපැත්තට. දැන් හරස් ගුණ කරන්න. මෙයා මෙහෙට මෙයා මෙහෙට මෙයා මෙහෙම ගුණ කරත් ඇති. මෙයා මෙහෙට ඕනෙත් නැහැ. මෙයා මෙහෙට ගුණ කරගත්තම 15 වරක් 10යි 150යි. 150 බෙදීම 25. 25 වමම තියාගන්න. x මේ පැත්ත. මෙයා 10 මෙහෙට ගෙනාම මෙහෙට හරස් ගුණ කරාම ඇති. 15 වරක් 10 150. 150 දැන් 25න් බෙදන්න. 150ට 25 ඒවා. 125 ඒවා 4යි 50ට 25 ඒවා 2යි 4යි 2යි 6යි. 6යි. ඔව් x සමාන 6. එහෙනම් දවස් 6ක් ගත වෙනවා. සෝරි දවස් 6කට ප්‍රමාණවත් වෙනවා. දැන් ලියන්න මොකද මෙහෙම. ප්‍රතිලෝමය කියලා හොයාගන්නේ කොහමද? ප්‍රතිලෝමයි කියලා හොයාගන්න මෙහෙමයි. හිතන්න මෙන්න මෙහෙම. දැන් මේ නිවාසිකාගාරයක සිසුන් 15කට දවස් 10කට ප්‍රමාණවත් ආහාරනේ තියෙන්නේ.
ඔන්න ඔක නිකන් එක ඇත්තට හිතන්න මේ නිවාසිකාගාරය. ඒක ඔන්න ඕගොල්ලෝගේ ඉස්කෝලේ ඉඳලා මොකක් හරි හිතන්න කොහොමද? හිතලා සිසුන් 15කට දවස් 10කට ආහාර තියෙනවා. ළමයි ගාන වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ කියලා ටිකක් හිතන්න. ළමයි ගාන වැඩි වුණොත් තියෙන ආහාර ටික මේ දවස් ගාන අඩු වෙනකොට තියෙන ආහාර ටික මදි වෙනවනේ දවස් ගාන. අන්න එහෙම හිතන්න පොඩ්ඩක්. ඒක හිතන්න පුළුවන්. සමානුපාතය කියලා හිතාගෙන තමයි. සමානුපාත වේ අර නොවේ කියන ඒවානේ. ඒකත් හිතෙන නිකන් අනුලෝම සමානුපාතයක් කියලාද? එහෙමද? නෑ අනුලෝමද ප්‍රතිලෝමද කියලා හිතා ගන්න පුළුවන්. ඒක සමානුපාතද කියලා තමයි හිතාගන්නේ. ඉතින් දැන් ඒක තමයි කියලා දුන්නේ සමානුපාත වෙනවා නම් අනුපාත සමාන වෙනවා. අර ඒක තමයි අර මං කිව්ව සමීකරණයෙන් ගන්න පුළුවන් y සමානයි kx කින් හෝ y සමානයි k බෙදීම x කින් ගන්න පුළුවන්. සමහර ඒවාට k ගන්න බෑනේ. දැන් ඔය සමහර ඒවාට k ගන්න බෑ කියන අර මේ වෘත්තයක වර්ගඵලයයි අරයයි කියන ඒවා. ඒ වගේ වර්ගඵලයත් එක්ක තියෙනම් ඒව ගන්න බෑ. ඒවා අනුලෝම මේ සමානුපාත වෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්ගඵලය වැඩි වුණාට වර්ගඵල මේ පැත්තක දිග වැඩි කරද්දී වර්ගඵලය වැඩි වුණාට සමානුපාත වෙන්නේ නැහැ. දැන් මම ඒක පැහැදිලි කරානේ මෙහෙම වෙන්නේ නැහැ කියලා. උදාහරණ වලින් මම පැහැදිලි කරලා දුන්නානේ මෙන්න මේකයි හේතුව. හරි. චුට්ටක් ආයෙමත් ඔය නෝට් එක කියවන්න මුලින් ඉඳලා. මුලින් ඉඳලා නෝට් එක බලන්න. ඒක පැහැදිලි වෙයි. ඔච්චර මේ පැහැදිලි කරන්නේ නැහැ කිසිම නෝට් එකක. ගණන් ටික තමයි වැඩිපුරම හදන්නේ. දැන් මම නෝට් එකේ කියන්නේ තියරි ටිකක් දුන්නා. තියරි උදාහරණ සහිතව පැහැදිලි කරා මෙන්න මේකයි හේතු කියලා. ඕගොල්ලෝ යටින් වාක්‍යයක් ලියන ඕනේ. ආ? යටින් වාක්‍යයක් ලියන ඕනේ. ඔව් වාක්‍ය ලියන්න ඕනේ. අන්තිමට මේක යටින් වාක්‍ය ලියන්න. ඒ නිසා සිසුන් 25 දෙනෙකුට එම ආහාර තොගය දින 6කට ප්‍රමාණවත් වේ. එම නිසා සිසුන් 25 දෙනෙකුට එම ආහාර තොගය දින 6කට ප්‍රමාණවත් වේ. එම නිසා සිසුන් 25 දෙනෙකුට එම ආහාර තොගය දින 6කට ප්‍රමාණවත් වේ. ඒකට දැන් ඕක කියන්නේ කොහොමද? ඕක සමානුපාතය කියලා මේ අනුපාත වලින් ගන්න නේ. ආ? නේද? ඕක සමානුපාතය කියලා අනුපාත වලින්. මේක ප්‍රතිලෝම වෙන්නේ දරුවෝ. සිසුන් ගානයි දින ගානයි මේ සමානුපාතය. මේක සමාන ප්‍රතිලෝම වෙන එක හරි. සමානුපාත වෙන එක තමයි. ප්‍රතිලෝම වෙනවනම් සාමාන්‍යයෙන් ඉතින් මේ මෙහෙමයි. එහෙමත් කියන්න බෑ. සමානුපාතයි කියන්නේ අර y සමානයි k බෙදීම x ආකාරය නම් ප්‍රතිලෝම සමානුපාතයි. එතනින් බලන්න. හරි අනිත් එක මම උදාහරණ සෙට් එකක් දුන්නනේ. අන්න ඒ සෙට් එක තමයි ප්‍රතිලෝම සමානුපාතය. ඒ හා සම්බන්ධ ගානක් නම් අනිවාර්යෙන් ප්‍රතිලෝම සමානුපාතය. එහෙම ටික මතක තියාගන්න මේ සෙට් එකත් එක. මම උදාහරණ ටිකක් දුන්නේ. ඒ ටික මතක තියාගන්න. ඕක දෙවෙනි ක්‍රමයටත් හදනවද? මේක දෙවෙනි ක්‍රමයට හදනවා. සිසුන් ගාන දින ගණන. එතකොට මොකද්ද මෙතන ලියන්න ඕන? මොන ප්‍රමාණයද? ආහාර නෑ ආහාර ප්‍රමාණය. මිනිස් සිසුන් 15 දෙනෙක්ට දවස් 10කට. ඒ කියන්නේ 15 වරක් 10 150ක් තියෙනවා. කෑම 150ක්. හරි. ඕන. දැන් සිසුන් ගාන 25යි දවස් කීයකට සෑහෙද කියලා තමයි අහන්නේ. ඒතර කෑම ප්‍රමාණය 150 තමයි. අපෙන් අහන්නේ දවස් කීයක් යනවද? ඔය 150 ගන්න. ඒතර 150 බෙදන්න ඕන කීයද? 25. 25න් බෙදන්න ටක් ගන්න උත්තරේ දෙන්න. දැන් සූත්‍රය මොකද්ද? සිසුන් ගාන ගුණ කිරීම දින ගාන සමානයි ආහාර ප්‍රමාණය. මේ දෙකේ ගුණිතය ආහාර ප්‍රමාණය සමානයි. මේ දෙකේ ගුණිතය මෙයන් සමානයි. මේ දෙකේ ගුණිතය මෙයන් සමානයි. ඔන්න ඔහම දාගත්තත් කමන්නේ. මිනිසුන් ගන්න ගුණ කිරීම දින ගාන ආහාර ප්‍රමාණය සමානයි. හරි. දැන් අපි ලියමු වගන්ති. වගන්ති ලියන්න ඕන. උට්ටයින මේක ලියන්න. පළවෙනි ක්‍රමය හොඳයි නේ. මිනිසුන් සිසුන් 15 දෙනාට සිසුන් 15 දෙනෙකුට දින 10ට සෑහෙන ආහාර ප්‍රමාණය සමානයි 15 වරක් 10 150යි. සිසුන් 15 දෙනෙකුට
දින 10කට සෑහෙන ආහාර ප්‍රමාණය 15 10 105යි. ඊළඟට ලියනවා සිසුන් 25 දෙනෙකුට එම ආහාර ප්‍රමාණය සෑහෙන දින ගණන සෑහෙන කියන්නේ ප්‍රමාණවත් වන දින ගණන. ඕකනේ හොයන්න ඕනේ. සිසුන් 25 දෙනෙකුට එම ආහාර ප්‍රමාණය සෑහෙන දින ගණන. ඒතර 150 මේ ආහාර ප්‍රමාණය සිසුන් 25න් බෙදුවා. 150 බෙදුවා 6. ඒක එකපාරට ගන්න බැරිද සර්? බෑ මෙහෙම තමයි ඉතින් වගන්ති ලියලා ගන්න ඕනේ. වගන්ති අඩු ගන්න මේ වගන්ති හරිය ලියන්න ඕනේ. මේවත් ලියන්න හොඳ දැන් ඔයගොල්ලෝ අච්චුපොත එහෙම මේ වගන්ති ඔක්කොමත් එක්ක තියෙන්නේ. අහන ඒක ලියන්න. 25කට ආහාර ප්‍රමාණය සෑහෙන දින ගන්න සමාන 150 බෙදී ඒක තමයි තියෙන්නේ. දින ගුණ කරලා මෙයා ගන්න එනම් මෙයා එන්නේ. ඒතර සර් දෙකෙන්ම හදන්න ඕනේ නැහැ නේ ක්‍රම එකකින් හදන්නේ. ඔව් එකකින් හදන්න ඕන. ක්‍රම දෙකෙන්ම ඕනේ. පළවෙනි ක්‍රමය ලේසි නේ. පළවෙනි ක්‍රමය ලේසි ඔය ගණන් ගන්න. තව ටිකක් කරා යනකොට දෙවෙනි ක්‍රමය තමයි හදන්නේ. ඒ ගණන් එනවනේ මේ දින කිහිපයක් ගිහිල්ලා එක්ක තව කට්ටියක් එනවා. එහෙම නැත්නම් ඉන්න කට්ටියක් යනවා. එතකොට මේ ක්‍රමයට තමයි හදන්නේ. කට්ටියක් යනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ගණන් එනවා. මම නිකන් කියන්නම්. හරිද? තව ටික ඉස්සරහට ඒවත් එන්නේ. සිසුන් 15කට දවස් 10කට ප්‍රමාණවත් ආහාර තියෙනවනේ. දවස් 5කට පස්සේ මේක තව සිසුන් කණ්ඩායමක් එනවා. එතකොට ඔය ආහාර ප්‍රමාණය තව දවස් කීයකට ප්‍රමාණවත් වෙනවා. ඒ වගේ. එනකොට අරගෙන එන්න ඕන. එතකොට මේ ක්‍රමයට තමයි හදන්නේ. හරිද? එතකොට මේ විදිහට තමයි හදන්නේ. ඉන්න කට්ටිය යනවා තව කට්ටිය යනවා. හරි. ඊළඟට තව ගානක් හදන්න ටයිම් තියද? good night. ඇතිනේ. හරි. මේ ගණන් දෙකක් හැදුවා. හෙටත් ගණන් හදන්න ඕනේ. හෙට ගණන් ටික හදලා මේක ඉවර කරන්න පුළුවන්. හෙට 8:45ටද ඔන්ලයින්? ඔව් හෙටත් 8:00ට 9 දාන්න. 8:45 කරන්නකෝ. 9 දාන්නකෝ සර්. 8:00 පටන් ගමු දරුවා. 8:00 ඉඳලා 10:00 වෙනකම් කරමු. මේ මොකද ඉස්කෝලේනේ ඔයගොල්ලන්ට හෙට ඉස්කෝලේනේ. මේ විභාගෙට එනවා හොඳේ මේවා. විභාගයට වටප්‍රස්ථාරත් එනවා. මම වටප්‍රස්ථාරෙට මොකක් හරි කරන්නම්. ඒ කියන්නේ මේ ඒක වෙනුවට වෙන ගානක් හරි එතෙන්ට දාන්නම්. බලමු මම අක්කරයකට කරන්න දැන්. මේක නම් පුළුවන් දැන් කරගන්න. ප්‍රතිලෝම සමානුපාත කරගන්න පුළුවන් හෙටත් ගණන් හදනවනේ. හෙටත් ගණන් හැදුවට පස්සේ ඒක වට අයින් කළ ප්‍රස්තර ගණන්ද? වට අයින් කළ ප්‍රස්තර ගණන්ද? අනේ ප්‍රස්තාර එපා. වට ප්‍රස්තාරවල වට අයින් කළ ප්‍රස්තර දානක්ද? වට අයින් කළ ප්‍රස්තාර. හරි. මේ අපි විභාගේ දරුවෝ පැය 5යි හොඳේ. උගොම්ම මොනවද පැය 5ක් කරන්නේ? 5ට ලියන්න තියෙන 9 වසරේවත් එක්ක. අනේ 9 වසරේ එපා. වසරේ ප්‍රස්තාර බලන්න. හරිද? සල්රේකේ ප්‍රස්තාරයක් එනවම තමයි. හරි. ඒ කියන්නේ 9 වසරේවත් වෙනවද? 9 වසරේවත් එනවා. මම අනේ සර් 9 වසරේ එපා. මම හෙට කියන්නම් හරියටම එන්නේ මොනවද කියලා. ඒතකොට ඒ ටික බලාගෙන ඉන්න මම ඉන්න පාඩම. අනේ සර් 9 වසරේ පෙරෙන්ද පොතක්ද ලියන්න අනේ සර් 9 වසරේ එපා. ඒ සර් 9 වසර එපා. 9 වසරේවත් එක්ක දෙන්නේ. අනේ සර් කිව්වා 9 වසරේ වැඩක් නැහැ කියලා. පළවෙනි වාරේ 9 වසරේ ඕනේ නැහැ කියලා කිව්වා ඒකින්ද අත්හැරියනේ. අනේ සර්. හරි. මම හෙට කියන්නම් එන පාඩම් ටික අච්චු පොතක්වත් නැහැ. අච්චු පොතුත් බාර දුන්නා. 9 වසරේ අච්චුපත් බාර දුන්නා. හෙට අපේම බෝතල් පත්තරකාරයෙකුට. පාඩම් ටික. හරිද? අනේ සර්. හරි එහෙනම් හැමෝටම ආයිබෝවන් සර්ණයි. අනේ 9 වසරේ දාන්න එපා.